විශ්වවිද්‍යාල සිසුන් සහ බාහිර උපාධි GAQ සිසුන් සඳහාම ඉංග්‍රීසි භාෂාව උගන්වන අංක 1 පන්තිය ඔන්ලයින් Zoom ඔස්සේ ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ උදෑසන හෝ රාත්‍රී කාලයේ ඔබට පහසු වෙලාවක කැමති ආකාරයෙන් සම්බන්ධ විය හැක. බාහිර උපාධි සිසුන් සඳහා පන්ති සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා සයමාසික පාඨමාලාව සාධාරණය කිරීම ගැඹුරු විෂය කොටස් සරලව කියා දෙන ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයාගෙන් ඔබත් ඉංග්‍රීසි හරියටම ඉගෙන ගන්න. උපාධි සීනය සැබෑ කරගන්න ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය වූ මොහොතක ඔබ සහභාගී විය යුතුම පන්තිය. පන්තියට සහභාගී වීමට තිරේ දිස්වන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අමතන්න 071 701 723. ලංකාවේ හොඳම පළපුරුදු ප්‍රවීණ ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ. Have good night everybody. මාව ඇහෙනව නේද හැමෝටම? කොහොමද sounds? ඇහෙනව නේද? අර chat එකක් දාන්න. දැන් හරි නේද? ඇහෙනව නේද? right okay. මම අද සාකච්ඡා කරන්න යන්නේ ගොඩක්ම වටින රචනාවක් තියෙනවා. right මුලින්ම කියන්න ඕනේ මොකද මේ කුසල් ඇවිල්ලානේ හරි විශේෂ රචනාවක් තියෙනවා ඒක කරන්න කලින් මම පොඩ්ඩක් කර නිවුස් පේපර් ආටිකල් ටිකක් තියෙනවා කරන්න ඕන ඒක කරලා පොඩ්ඩක් වචන ටික බිල්ඩ් අප් එකක් තියෙන්න බෑ නේද ඩෙවලොප්මන්ට් එකක් නෑ ගොඩක් අයගේ දැන් ඔය මම කරොත් විතරයි එහෙම නැතුව හිතලා බලලා මොකද මේ නිවුස් පේපර්ස් කියව කොබල නිවුස් පේපර්ස් පත්තරය අරන් කියවන අය කොබල දැනට එමයි ඉන්නවද කවුරු හරි පත්තරේ කියවනම අද උදේත් කියුවා අද උදේ මේ සම්ඩේ ඔබ්සර්වර් එක කියුවා ඩේලි මිරර් කියුවා කොබල මේ වගේ ඉන්න දුලක්ෂි නිවුස් පේපර් එක කියවනවා මොකද තාත්තේ කියවනවා දැනුත් කියවන ගමන් හිටියේ පන්තිය නිසා මේ අත්තල්ලා දැම්ම. එහෙමද? ඒ කියන්නේ මුළු අවුරුද්දම කියවන්න පුළුවන් එක පත්‍රයක් ගත්තොත්. නේද? එහෙම කරන්නත් පුළුවන්. right කොහොම වුණත් අපේ මේ පන්තියේදී පත්‍රෙත් අපි ටාගට් කරනවා. අනිවාර්යයෙන්ම නිවුස් පේපර් ආටිකල්ස් ටිකක් බලන්න ඕන. සමහරව බය වෙනවනේ නිව් පත්‍රක අපු පත්‍ර මේව කරන්න බෑ. නමුත් කාලයක් කරගෙන යනකොට ඒක හරියනවා. මේකෙන් ගන්න තියෙන්නේ ග්‍රැමර් වගේම වචන ටික තමයි අපි ප්‍රධාන වශයෙන්ම aim කරන්නේ. right වචන ගොඩාක් වැදගත්. ඒ කියන්නේ අපි දවස් 5ක් කරන්නේ. ඒතර වචන කියන දේ හරිම වැදගත්. ඒ කියන්නේ මේ vocabulary building එකක් තියෙන්න බෑ. දැන් අපි body building කරනෝනේ. බොඩිය නිර්මාණය කරනෝනේ. නමුත් ඒ වගේ තමයි කරන්නේ. right ඔය කැමරා ඔන් කරලා පිළිවෙලට ඉන්න ඕන කැමරා ඔන් කරලා පිස්සු නටන්න එපා මම කැමරා ඔන් කරන්න දීලා තියෙන්නේ මේ ඒක පිළිවෙලට මේව කරගෙන ඉන්න ඕන නරි නාටක නටන්න ලෑස්ති වෙන්න එපා හරි ඔෆ් කරලා දැන් මම හරි කරදරයිනේ ඊට පස්සේ දැන් ওই මයික් ටික උනත් ඔන් කරලා තියන්නේ නැත්තේ ඒකයි පිස්සු නටනවා ආතප්පාත නැතුව ඒව ඔන් කරගෙන විකාර නටනවා කැමරා ඊට පස්සේ වහලේ අර මුදුන් වහලට කැමරාව මෙහෙම කරලා තියා තියෙනවා. කැමරා කරන ඉතින් තේරෙන්නේ නැහැ නේ පාවිච්චි කරන්න. කැමරාව අල්ලලා හරියට පිළිවෙලට තියාගන්න එපා. ඉතින් මේ ඒක ඒවා ගැට සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්නම් පිළිවෙලට ඉන්න පුළුවන්. මම හරි කැමති කැමරාව ඔන් කරලා පිළිවෙලට වාඩි වෙලා එහෙම ඉන්නවනේ. කොහෙද එහෙම ඉන්නේ නැහැ පිස්සු නදිනවනේ. ගොඩක් එහෙම ඉන්න පුළුවන් අය එහෙම ඉන්න පිළිවෙල. එතකොට ෂෝක් කරම ඉගෙන ගන්නවා කියලා දන්න ඕනේ මේක පේන්නේ නැහැ මේක කරන් යනවා. right මෙතනින් මේ chat එකක් දාන්න. අවශ්‍ය කරන දේවල් එවන්න කියලා දෙන්න. හරිනේ. වෙලාවට එන්න ඕන පන්තියට. දැන් ගොඩක් අය හැම වෙලෙම ප්‍රශ්නක් තියෙන සිග්නල් ප්‍රශ්න තියෙන මේ ගැටලුත් තියෙනවා. right කමන්නේ. දැන් මොකද ඔය සමහර අය යන්නේ ඒකට හිටපු ගම මුලින් join වෙනවා. ඒක තමයි මං කිව්ව අර සමහරුන්ට තියෙන පොඩි ලෙඩක් උඩරින් ඉන්න පුළුවන් පැයයි කැපැසිටි අඩුයිනේ ඒකයි
ඒ කියන්නේ සමහරුන්ගේ මොලේ තියෙන මෙන්න මේ පොඩ්ඩයි. ඉතින් මම මෙහෙ කියවනවා ඉන්න අමාරු. දැන් ඔය කියන්නේ පැය දෙකම ඉන්න අය ඉන්නෝනේ. මේ වගේ අය මේ වගේ කට්ටියක් ඉන්නවා. එළි වෙනකම් කරත් ඉන්නවා. එළි වෙනකම් කරත් මේ වගේ කට්ටිය ඉන්න. ඒ කියන්නේ මම කියන්නේ මේ මොලේ තරම කැපැසිටි. නිකන් ඉන්න ගම හරි අමාරුයි. ඒ කියන්නේ ගොඩාක් රටේ නැති ලෙඩ හැදෙනවා. බඩේ අමාරුව හැදෙනවා. වමන එනවා, පාචනය හැදෙනවා, නිදිමත එනවා. ඒ කියන්නේ මේ අර කැපැසිටිය අඩු වෙන්න මොකද වෙන්නේ? ඒ කියන්නේ උනන්දුවත් එක්ක තමයි එන්නේ. ඉතින් ඒක නිසා මේ උපාධිය කරගැනීමේ වටිනකම ගැන ඔළුවට අරගෙන ඒක කරගන්න. නැත්තම් ඉතින් අර මං කියලා ඇතිනේ දුක සූත්‍රයේ යන විදියනේ ඉස්සරහට. එන්න දුක වැඩි අඩු වෙන්නේ නැහැ. මෙහෙම යන්නේ දුක සූත්‍රය යන්නේ මෙහෙම. පොඩ්ඩක් මතක් කරලා මම යන්නම්. මුලින්ම දුක පටන් ගන්න අඩුවෙන්. දැන් ඔයාලා ඔය ඉන්නේ අඩුවෙන් දුක. මොකද අම්මා තාත්තගෙන් කෑම හම්බ වෙනවා. එහෙම නැත්නම් සරල දිවිපෙවතක් තියෙන්නේ. හස්බන්ඩ්ගෙන් මොනවා හරි හම්බ වෙනවා. ඒ වගේ නැත්නම් බොහොම කාලා බීලා පොඩියට ඉන්නේ. දැන් මෙතන ඉන්න ඔක්කොම අවුරුදු 30න් මෙහා වගේ 35ක් වගේ වෙයි උපරිම. අඩු වයසක කට්ටියක තමයි ඉන්නේ. ලොකු වයසක අය නෑනේ. මෙහෙම පටන් ගන්නෙ. දුක කියන දේ කිව්වොත් එහෙම අපි කිව්වොත් එහෙම මේ ඒ කියන්නේ මේ අඩුවෙන් පටන් අරගෙන මෙහෙම ගත්තොත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් හරිම අඩුවෙන් තමයි පටන් ගන්නෙ ලයිෆ් එකේ. මේ සාමාන්‍ය දුක මේව තමයි අර අපේ ජීවිතේ එක බුද්ධලා නැති වෙනවා, සීය නැති වෙනවා, ආච්චි නැති වෙනවා, අම්මා නැති වෙනවා, තාත්තා නැති වෙනවා. මේව දවස් 15යි 20යි මාස 3යි අවුරුද්දයි දාන දුන්න ඉවරයි. නූගත්කම කියන්නේ මෝඩකම. සර් යාළුවෙක්ට ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න බෑ කියන මොකද කාටද ලින්ක් එකෙන් සම්බන්ධ right හරි බලමු බලයි නූගත්කම කියන එකේ මීනින් එක තමයි ඔළුව පුරව ගන්න ප්‍රමාණය. කියන්නේ ඔළුව පුරවන් ඉන්නේ කුණු වලින්. එතකොට දුක වැඩි. එයාට නිකන් ඉන්න ගමන් දුක ඇති වෙනවා. ඒ කියන්නේ මොබයිල් ඇප් එකට බැංකුවේ ඇප් එක දාගෙන ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න බෑ. බැංකුවේ පොලිම ඉන්නවා දාඩි දාගෙන සාමාන්‍ය මිනිස්සු. මේම ඉන්නේ. උදේ 4ට කියලා බැංකුවේ ඉන්න පොලිම. ඇයි ඒගොල්ලොන්ට සාමාන්‍ය නොලෙජ් එකක් නැහැ. ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න පුළුවන් බැංකුවට කියලා රෙජිස්ටර් එක හදාගන්න. ඒක කරගන්න බෑ නූගත්. හරි. ඒ කියන්නේ තව සමාජයේ ගොඩාක් දේවල් තියෙනවා. දැන් අපි හිතමු මේ ඩිග්‍රී කරගත්ත කියලා කවුරු හරි සාමාන්‍ය. එයාට ඇති වෙන්නේ මෙන්න මෙහෙම. පොඩියට සැප පටන් අරගෙන මෙතෙන්ට යනකොට ලොකුවට සැප එනවා පරම්පරාවට. මෙන්න මේ টොප් එකට එනකොට. තමන්ගේ දරුවන්ට, තමන්ගේ මනුබුරන්ට, තමන්ගේ වටේ ඉන්න අයට එතනින් හම්බ වෙන. එතනින් ඊට පස්සේ ආයෙ පටන් ගන්න. උපාධියක් කරලා අපි හිතමු රාජ්‍යයේ රැකියාවක් ගියා. අපි හිතමු ගමක ඉන්න දුප්පත් ළමයෙක්. අම්මා තාත්තගේ කිසි දෙයක් නැහැ. ඒ ළමයා කැම්පස් සිලෙක්ට් වෙලා හරි බාහිර උපාධිය හරි කරලා එනවා. පොඩියට පටන් ගන්න. මේ මහන්සිලා මෙතෙන්ටම එනවා. ඊපස්සේ ඇවිල්ලා මෙයාට හොඳ තන්තුවකට යනවා. ජොබ් එකක් හම්බ වෙනවා. දැන් සමහර වෙලාවට පම්පෝටි කාලේ උපාධිය අත්හැරලා දාන්න යට මම මේ කියන්නේ. අට කාල කරගත්තොත් වටිනකම කියන්නේ. හරිද? එතකොට වෙන්නේ මෙතෙන්ට යනකොට ඕක කරගත්තට පස්සේ රජේ රැකියාවක් හම්බ වෙනවා. අර දුප්පත් ළමයට ලෝන් ගන්න පුළුවන්, ඉඩම් ගන්න පුළුවන්, වාහන ගන්න පුළුවන්, වාහන පර්මිට් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙතෙන්ට යනකොට ඊට පස්සේ ඉගෙන ගත්ත සාපේක්ෂවනේ හම්බ වෙනවා. කිලෝ එකක් ඉගෙනගෙන නම් කිලෝ එකක එක්කෙනෙක් තමයි හම්බ වෙන්නේ. ඒවත් බලපානෝනේ මෙතන. right? දැන් හම්බ වෙච්ච ඒවා මේ අයින් කරලා ඩිවර්ස් කරන්න යන්න එපා. උපාධිය කළා හොඳේ. ඒ වගේ මෝඩ වැඩ කරන්න යන්න එපා. හැබැයි ඒවත් හදා ගන්න පුළුවන්. උගත්කම වැඩි වෙන අපිට ජීවිතය ලස්සන කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි දකින්න විදිය වෙනස් කරගන්න පුළුවන්. ඒ ටිකත් ඔළුවට අරගෙන උපාධිය කම්ප්ලීට් කරන්න. මෙහෙමයි ඉතින් උපාධිය කම්ප්ලීට් කරන්න බැරි වුණාම ගොඩක් කතන්දර කියනවා. ඒවට අහු වෙන්න එපා. ඒ නිසා ගොඩක් වුමනාවෙන් වැඩ යන්න ඕන.
කැප වෙන්න ඕන දවසට පැය දෙකක්වත් තමන්ගේ උපාධිය හොඳට කරගන්නවා කියලා හිතන්න විශේෂයෙන්ම එක්ස්ටර්නල් ඩිග්‍රී කරන ළමයි මානසික වැටලින්න ඕනේ. එයාට ගොඩක් විභාග නැහැ. කැම්පස් රිලේටඩ් එකක් මතක තියාගන්න ඕන දේ තමන්ගේ උපාධිය හරියට කරගන්න. එහෙම නැතු වුණොත් එතන ගිහිල්ලා තපතේ කෙලලා අන්තිමට මොකද වෙන්නේ? ජෙනරල් පාස් එකක් හම්බ වෙනවා. ජෙනරල් නිකන් එනවා ගෙදර. ඒ ටික කරගන්න ඕන. ඒක ලංකාවේ ගොඩක් අයගේ ඒක ඔළුව චුට්ටයි තියෙන්නේ. චුට්ටේ ඔළුවක් තියෙනවා. ලොකු පරාසයක් නැහැ. අපි යම් මුලින්ම නිවුස් පේපර් ආටිකල් එකක් ගමු ලස්සන. සෙකන්ඩ් ඉයර් දාලා නේද? රයිට් ඕකේ. සෙකන්ඩ් ඉයර් කියන්නේ ජයනි කියන්නේ මේ කැම්පස් එකේ නේද ජයනි? රයිට්. අපි බලමු නිවුස් පේපර් ආටිකල් එකක් ගමු. මේ රටේ සිදුවෙන නිවුස් එකක් මම ගන්නම් මේක ගමුකෝ. මේ අද ලොකු සාකච්ඡාවක් තිබ්බනේ. අද තීරණයකට නැත්නම් අපිට කරන්ට් එක අද මේ පන්තිය කරන්නත් බැරි වෙනවා. ලොකු පවර් කට් එකක් ගැන කතා කරන්නේ. මෙන්න මේක මම මුලින්ම ගන්නම්කෝ. දැන් ඔය ඉංග්‍රීසි නැති වුණාම වෙන්නේ අර හැමදේම හදාගෙන නිකන් අර අලිය ගත්තට වැඩක් නැහැ හෙන්ඩුව නැතුව. අන්න ඒ වගේ වැඩක් වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒක හොඳම පාත් එකක් තමයි නිවුස් පේපර්ස් කියවන එක. ඇයි පුළුල් පරාසයක් නේ? සීමාවක් නැහැ. දැන් ඊළඟ තප්පරේදී මොන වචනයක් හම්බෙයිද කියලා කියන්න බෑ. ඔයා දන්න වචනයක් වෙන්න පුළුවන්, නොදන්න වචනයක් වෙන්න පුළුවන්. මම PDF එක දානවා. ඔයා මුලින්ම කරන්න හොඳට කල්පනා කරලා වැඩේ කරගන්න. ඔව් කරන්ට් එක නෑ කියලා කියන සමහර ළමයි. හරි අපි බලමු. රටේ පොඩි අවුල් තියෙනවා. කාලගුණ තත්ත්ව, දේශගුණ, කාලගුණ, ක්ලයිමේට් ප්‍රශ්නක් තියෙනවා, වහිනවා, heavy rain සමහර පැත්තවල. right okay කමන්නේ. අපි වැඩේ කරගෙන යමු. Here is the final verdict කියන්නේ තීරණය. verdict එක කියන්නේ තීරණය. dictation පාඩම් කරන්න එපා. මගේ පහුගිය දවස්වල ළමයි කතා කරලා ඇහුවා සර් මේ වචන කොහොමද පාඩම් කරන්නේ? මම කියන්නේ dictation පාඩම් කරන්න එපා. ඒ වගේම සමහර ළමයි හරිම සතුටෙන් කතා කරන ඒගොල්ලෝ සක්සස් වෙලා කියලා මේ වෙනකොට භාෂාවේ අප්ෆෙල්ඩ් එකක් නැත්නම් අපි මේම ළමයි හැමදාම මේ වගේ අපි කරන්නේ නැහැ මෙච්චර කාලයක් ළමයි යනවනේ. ඉතින් නමුත් ළමයි එන්නේ අපේ සක්සස් එක නිසා. ඒ කියන්නේ සක්සස්ෆුල් ලයිෆ් නේ අපි කරන්නේ සක්සස්ෆුල් ඉංග්‍රීසි ඇකඩමි. ඒක කිව්වොත් අනිවාර්යෙන් සක්සස් මාසයක් දෙකක් කෙනකොට ඒගොල්ලෝ සනිකරම වෙනස් වෙනවා. අපි ඒක තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක හදන. අපි ඔන්ලයින් කරාට අපි ලොකු වැඩ පිළිවෙලක් කරන්න මෙතන. right? ලොකු තියරියක් මම හදලා තියෙන්නේ. Here is the final verdict එක. මේක දැන් මේක ඔළුවට ගන්න verdict එක පාඩම් කරගන්න ඕන මොන dictation විතර නෙවෙයි. අපි පත්තරයක් බලනවා verdict කියන වචනේ දන්නවා කියන එක ඔළුවට අරන්. Here is දැන් ඔය here is කියන්නේ there is වගේ වචනයක්නේ. There is there are here is there are කියන්නේ සාමාන්‍යයෙන් තියනවා ඉන්නවා කියන්නේ නේ. මොකක්ද කියන්නේ there is a vehicle, there is a dog බල්ලෙක් ඉන්නවා, there is a cat පූසෙක් ඉන්නවා. ඕව මතකයිනේ නේ. ඒව ගැන කියන්න දෙයක් නැහැ. there was, there were, හිටියා. right? ඉතින් මේ වගේ පොඩි දේවල් අපි සාකච්ඡා කරන දැනට නිකන් මතක තියාගන්න. He is the final verdict on keeping the whole country මුළු රටටම බලපවත්වන විදියට අවසන් තීරණය. whole country කියන්නේ මොකද්ද? whole මෙතන WHOLE whole. ඒ කියන්නේ මුළු කියන අර්ථයෙන් මේ කියන්නේ මුළු සමස්ත කියන එක නෙමෙයි කියන්නේ whole country කියන්නේ මුළු සමස්ත රටටම. verdict on keeping the whole country in the dark today. අඳුරේ තබනවද කියන තීරණය මුළු රටම අඳුරේ තබනවද කියන තබනවාද කියන කීප් කියන එකේ මීනින් ගොඩක් තියෙනවා. දැන් අපි ගන්න කීපර්. දැන් අපි ගත්තොත් සංගක්කාර. කුමාර සංගක්කාර. He was the best keeper. බෝල් රකින්නවනේ. කීප් කියන දැන් කීප් කියන තබනවට කියන. verb එකක් විදියට. රකින්නවට කියන. කීපර් කෙනෙක් ඉන්නවා. කීප් කියන තබනවා. දැන් මෙතන කියන්නේ මුළු රටටම
දැන් අඳුරේ තියනවද කියලා වගේ එකක්. මේක ෆයිනල් ඩිසිෂන් එක මුළු රටම අඳුරේ තියනවද කියන එක අද. Here's the final verdict on keeping the whole country in the dark today. මුළු රටම අඳුරේ තියනවද කියලා ඩිසිෂන් එකක් ගන්නවා කියලා මේ කියන්නේ. හරි? verdict කියලා කියන්නේ ලක්මිනිද තමයි. ලක්මිද කියලා කියන්නේ තීරණය. decision එක. දැන් අපි decide කියන එකෙන් හදනෝනේ. decide කියන්නේ තීරණය. ඒ වගේ verdict එක කියලා කියන්නේ තීරණය කියන එක. දැන් හැමෝම මේ dictionary භාවිතා කරන්නේ. වාට මෙන්න මේ dictionary මම කිව්වේ verdict. තීන්දුව තීරණය මේ තියෙන මෙන්න මේ dictionary හැමෝම use කරනවා. මේ තියෙන අයන්න මේක download කරගන්න පුළුවන් සිංහල dictionary. right? මේක download කරගෙන phone එකට හදාගන්න. මොකද මේ theory එක කියන්නේ? ඒ කිව්වේ? right. අපි බලමු දැන් මේක ඇවිල්ලා topic එකනේ අපි news article එකේ නේද? here is කියන මෙතන තියෙනවා කියලා කියන්නේ. මෙතන තියෙනවා ප්‍රධාන තියෙනවා. Here is the final verdict. right? right, okay. අපි බලමු. right? මේ තියෙන්නේ news එක. oil, the oil. මේ link එක දාලා නැහැ කියන්නේ link එක දාලා තියෙන හැම group එකකටම අවශ්‍ය කරලා. පාර ඉන්න පිස්සු අනේ link එක මම මේ උදේ ඉඳලා මේ වේලාසනෙම link එක දාලා තියෙන්නේ. link එක බලා ගන්න බෑනේ. එහෙම ළමයි ඉන්නේ. කියලා වැඩක්. link එක group එකේ දාලා තියෙන එක WhatsApp එකට ගිහින් ඒක බලා ගන්න. සාමාන්‍ය link එක මම හිතන අද වේලාසනෙම link එක දැම්මා. The oil, ports and electricity. වරායහ මොකක්ද කියන්නේ විදුලි බල ශක්ති. trade union කරන වෘත්තීය සමිති. ඒ කියන්නේ තෙල්, ports and electricity trade union එක. trade union කියන එක ඉගෙන ගන්න මේ පහුගිය දවස් දැන් මේ රටේ යන අර වෘත්තීය සමිති කියන්නේ. වෘත්තීය සමිති ඒකාබද්ධව එකතු වෙලා කරන වැඩ පිළිවෙලක් තියෙනෝනේ. ඔයගොල්ලෝ දන්නවා ඇති පහුගිය දවස්වල has organized කියන්නේ සංවිධානය කරලා තියෙනවා කියලා කියන්නේ මෙතන. right? trade union has organized a protect today. protect them අද රට පුරා තිබ්බනේ ස්කූල් වල තිබ්බ මේ විරෝධතාවක් තිබ්බා. a protest කියලා කියන්නේ විරෝධතාවක්. today other against the sales of national මොකද්ද මේ කියන්නේ sale කියන්නේ විකිණීමට විරුද්ධව against කියන්නේ විරුද්ධව against මොනවා හරි වචන තේරුම් නැති ඒවා අහන්න against the sales of national resources රචනාව කරන්න යන්නේ මම මේන් දෙක තුනක් කරලා ඉතින් හැමෝම ඉන්න sale of national resources national කියන්නේ මොනවද ජාතික සම්පත් ඒ කියන්නේ තෙල් සහ ඔය බල ශක්ති ඔය ඉන්න ඕනේ ට්‍රේඩ් යූනියන් ලා වෘත්තීය සමිතිය
ඒ කට්ටිය සංවිධානය කළ තියෙන ප්‍රොටෙස්ට් විරෝධතාවක් අද against the sales of natural resources. Resource කියන්නේ සම්පත්. මේක බලන්න. resource එකක් කියන්නේ මොකද්ද? සම්පත්. දැන් ඕගොල්ලෝ දන්නවා අර කැම්පස් එකේ තියෙන්නේ human resources management කියලා. HRM කියලා කියනවනේ මානව සම්පත් කළමනාකරණ. ඒවා ජොබ් වලට යනවා බලන්න. ඒ resource කියන්නේ සම්පත කියන්නේ. resources කියන්නේ සම්පත්. sale of natural resources. ඒ කියන්නේ ජාතික සම්පත් විකුණවනට විරුද්ධව කරනවා කියලා මේ කියන්නේ. හරිනේ. ඊට පස්සේ කියනවා the protest has been organized. සංවිධානය කරලා තියෙනවා. මේ බලන්න සංවිධානය කරලා දැන් organization එහෙමනේ යන්නේ. organize සංවිධානයක මේ වචන ගන්න ග්‍රැමර් සමහරුන්ට අමාරු වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ගැටලුවක් කරගන්න එපා. වචන ගන්න. ග්‍රැමර් හැමෝටම මම මුලක ඉඳන් කියලා දෙනවනේ ඒක ගැටලුවක් කරගන්න එපා. විරුද්ධව. against කියන්නේ විරුද්ධව. දැන් අපි කියන්නේ against the principle. principle ට විරුද්ධව. right? principle ට විරුද්ධව කැරලි ගහනෝනේ. අන්න. The protest has been organized සංවිධානය කරලා තියෙනවා මේ විරෝධතාවය සංවිධානය කරලා තියෙනවා කියලා මෙතන කියන්නේ විරෝධතාවය සංවිධානය කරලා තියෙනවා in the front of front කියලා කියන front කියලා කියන front එක කියන්නේ අර ඉස්සරහ කියන එකනේ front එකක් කියන front එක කියලා මේක front කියලා භාවිතා කරන්නේ in front of the Ceylon electricity board ශ්‍රී ලංකා මොකද කියන්නේ විදුලි electricity board එක දන්නවනේ මොකද සිංහලෙන් කියන්නේ ඒකට එවන්න මට headquarters එක. හරිනේ. ඒක ඉදිරියට තමයි මේක සංවිධානය කරලා තියෙන්නේ. Convener of the CEB Joint Trade Union Alliance Ranjana Jala says that there will be no power outages today. ඒ කියන්නේ power cut එකක් කියලා අපි කියන්නේ මොකද්ද? විදුලිය විසන්ධ කිරීමක් හද නැහැ කියලා කියන්නේ. මොකද්ද මේ there will be no power කියලා කියන්නේ මොකක්ද no power? there will be කියන්නේ මොකද්ද? අනාගතයේදී තියෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අද ගොඩක් අය කිව්වා අද තියෙනවා කියලා. ඒ කියන්නේ power cut එකක් තියෙනවා කියුනේ අද. right power cut එක අද තියන්නේ නැහැ කියලා කියන්නේ convener කියන්නේ කැඳවුම් කරු ලියා ගන්න කැඳවුම් කරු convener කැඳවුම් කරු අන්න හරි ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය right අචිනී වල තියෙනවා අපිට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයමයි ගන්න. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් කියලා CEB නේ. ඔයාලා දන්නවා ඒක. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය. Convener of the CEB. right Ceylon Electricity Board Joint Trade Union. ඒ කියන්නේ අර Alliance රංජන වෘත්තීය සමිති එකට ඒකාබද්ධ. right කැඳවුම් කරු Ranjana Jala says that කියනවා කියලා there will be no power දැන් අර that එකෙන් කියලා කියනවා මේ වාක්‍ය දිහා බලන්න there will be no power outages එකක් අද නැහැ හරිද මොකද ඒ කියන්නේ power cut එකක් නැහැ කියලා කියන්නේ no power cut අපි කියන්නේ power cut එකක් කියලා today due to ලියා ගන්න due to කියන එක හරිම වැදගත් දන්නේව නම් ලියා ගන්න අවශ්‍ය නැහැ. ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා ඒවා. due to the protest ලියා ගන්න due to කියන්නේ නිසා. ඒ කියන්නේ විරෝධතාවය නිසා. හැමෝම ජොයින් වෙලා නේද? දැන් අවුලක් නැහැ නේද? නිසා. right? විරෝධතාවය නිසා. right. due to protect නිසා due to කියන්නේ ඒ වගේ තව වචන තියෙනවා නේද
due to කියන්නේ එකක් මෙතන නිසා. තව තියෙනවා මොනවද? owing to. owing to කියන්නේ නිසා. regarding මෙන්න අදාළව. regarding කියන්නේ අදාළව. නේ? මේ වගේ පොඩි පොඩි වචන ඉගෙන ගන්න. outage. outage කියන්නේ විදුලිය විසන්ධි කරනවා. විදුලිය විසන්ධි කිරීමක්. නැත්නම් කරන්ට් එක ගිහිල්ලා කරන්ට් එක කපලා දාන වගේ එකක්. outage එක. මේ අද වැද මේක යටි කරනවා කියලා තිබ්බා මේ අද ගත්ත නිවුස් එකක් මම අවස. ඒක කැන්සල් කරා ඊට පස්සේ. සාකච්ඡාව. right. එච්චරයි නේද? due to the protest. නිසා duty කියන එක against කියන එක trade union කියන වෘත්තීය සමිති කියන එක right or CEB එක නැත්නම් Siloam electricity board එක විදුලි බල මණ්ඩලය headquarters වලදී තමයි මේක in front of the headquarters has been organized සංවිධානය කළ හරි නේද? ඒකේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. owing to කියන්නේ අදාළව කියන එක කියන්නේ owing to කියන්නේ අදාළව කියලා කියන්නේ owing to අදාළව protest කියන්නේ විරෝධතාවය right protest කියලා කියන්නේ විරෝධ protest විරෝධතාවය හරි අපි ගමු තව එකක් පොඩ්ඩක් ඉන්න මේක අපි ගමු පොඩි අලුත් නිවුස් එකක් මේක මේ කොරෝනා එකේ ඇතිවෙච්ච ප්‍රතිඵලයක්. දැන් මෙහෙම කියන another dangerous situation due to the covid virus. covid කියන එක දැන් මෙතන දැල්ලා තියෙන කේලි කියලා. සාමාන්‍ය අපි CO දාලා තමයි ලියන්නේ. සමහර ඉතින් නිවුස් පේපර් වල සමහර තැන් ඉතින් මේක වෙනස් වෙනවා. right මේ බලන්න. දැන් another dangerous කියන්නේ OU දාලා adjective එකක්. භයානක එනත තවත් dangerous situation එක due to the covid virus covid කියන එක අපි මෙහෙම දාමුකෝ right covid covid-19 කියලා දාමු covid-19 virus here is the special revelation අනාවරණයක් තියෙන මෙතන විශේෂ අනාවරණයක් මෙතන තියෙනවා කියලා කියන්නේ නිවුස් පේපර් එකේ another dangerous situation due to covid නිසා තවත් වෙනම භයානක situation එකක් ඇති වෙනවා කියලා කියන්නේ due to කියන්නේ නිසා දැන් ඔය here දැන් කලිනුත් ගත්තනේ here කියන එක මම කියවනේ නිවුස් පේපර් ටිකක් අපි අපේ ටාගට් එක නිවුස් පේපර් 50ක් 60ක් නේ අපි නිවුස් පේපර් 50ක් කියවනවා නම් ඔයාට 20ක් 30ක් කියනකොට අරකේ තියෙන ටික මේ පැයින් right revelation කියන්නේ මොකද්ද? අනාවරණයක් කරන දැන කියන්නේ. reveal කියන්නේ අනාවරණය කරනවා. revelation කියන්නේ එතන නාම පදය. ti වෙන ධම්ම නාම පදයක් හදනවනේ. අනාවරණය කරනවා. right? ඒක ඔළුවට ගන්න. මේ වචන වැදගත්. වචන ගන්න. විතරම වචන ගන්න බලන්න. හැමෝම තමන්ගේ නමින් එන්න ලබන සතියේ ඉඳලා එහෙම නමින් එන්න නැති අය මම අයින් කරලා දානවා. නිසා තමන්ගේ නම හරියට මේක මම රීනේම් කරන්න අවස්ථාවක් දෙන්න. ඒක පිළිවෙලට හැමෝම කරන්න. හරි. අපි ඔය අනවශ්‍ය කට්ටිය පන්ති වලට ගන්නෙ නැහැ. අපි පන්ති වලට එනවා නම් මේ පිළිවෙලට එන්න ඕන. අපි ඉතින් අර ළමයින්ට පීඩනය දීලා නැහැ. වීඩියෝ ඔන් කරලා නම් ලකුණු කරලා ඒ වගේ අර මම කැමති නෑ අර පිස්සු බයිල වැඩ කරන්න. ඒ වගේ මම කරාම මට ඒවා එක එක ඒවා කරලා තිබුණත් මම ඒවා අයින් කරලා දානවා. හරිනේ. මම අර 1000 ගැන හිතලා කවුරුත් තියාගන්නේ නැහැ. එහෙම එකක් අපි කරන්නේ. එහෙමනම් මේව මෙලහට නතර වෙනවා. රුපියල් 1000කට නැහිලා. එහෙම දේවල් නෙමෙයි අපි කරන්නේ ලොකු වැඩ පිළිවෙලක් කරන්නේ ළමයින්ට සුබ සිද්ධිය සඳහා විශේෂයෙන්. මමත් ලාභයක් ලබන තමයි. නමුත් මම ලාභයක් ලබනවා කියලා ඒ වගේ වැඩ අපි කරන්නේ. තා පිළිවෙලට ඉන්න ඕන මෙතන එනවා නම් හැමෝම ඒ වගේ එන්න ඕන. right okay. Especially නේ special කියන්නේ adjective එක specially කියන්නේ adverb එක
ස්පෙෂලිස්ට් කියන්නේ නාම පදේ මේ පුද්ගලයෙක්නේ. ඒ කියන්නේ විශේෂඥයෙක්. ડોક્ટર රූමි රූබන් කියලා කෙනෙක් ඉන්නවා. ඔයා දන්නව ඇති. මෙයාගේ ගොඩාක් ලිපි ලේඛන යනවා මම දැකලා තියෙනවා. රූමි රූබන් කියන්නේ මෙයා හොඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. මෙයාව ගවර්න්මන්ට් එකට එහෙම ගොඩක් දේවල් කියනවා මේ කියන්නේ මෙයාගේ කතන්දර ඒගොල්ලෝ පිළිගන්නවා. හරිනේ? මේ ලංකාවේ පිළිගන්න ડોක්ටර් කෙනෙක් මෙයා. රූමි රූබන්. කොබලන් දන්න කට්ටිය? දන්නවද මේ වෛද්‍යවරයා ගැන? පත්තරේ ලිපි යනවා ගොඩාක් දේවල්. සත්සන්නේ දන්නවා. රූමි රූබන්. Right. Says that the risk එකක් තියෙනවා. Risk of developing virus mental illnesses. මොකක්ද ඒ කියන්නේ අපෝ? මේ අතුරු ප්‍රතිඵල වන side effects එන්න පටන් ගන්නවා. ඒ ડોක්ටර් කියන රූමි රූබන් එයා ડોක්ටර් කියනවා risk of developing. Right. various කියන්නේ විවිධ adjective එකක්. විවිධ ගණේ ඒවා. various mental illnesses මොකක්ද මේ කියන්නේ? including depression due to the COVID is increasing. දැන් මෙහෙම ගත්තොත් මොකක්ද මේ මොකද ඇත්තටම මේ ill කියනෝනේ අපි ill කියන්නේ adjective එක. හරි? හොඳට බලන්න. අපි සාමාන්‍ය ill එක අපි ලෙඩ වෙනවනේ. එතකොට කොහොමද කියන්නේ අපි I am ill. adjective එක දාලා කියන්නේ. මම අසනීප. හරි? නැත්නම් අපි තව එකක් කියනකොට she is sick කියලා. මොකද sick කියන්නේ? අසනීප. ඕක sick කියන එකේ දැන් මේක adjective නේ මේවා. ඒකේ නාම පදේ නිර්මාණය කරන්න පුළුවන් නේ. කොහොම මේකත් adjective. නාම පදේ නිර්මාණය කරන්න nurse දානවනේ. illness. ඊට පස්සේ sickness අසනීප තත්ත්වය. ඔන්න අසනීප භාවය අසනීප තත්ත්වය කියන්නේ අසනීපය. නේ noun එක. මේකත් noun. හරිනේ? එතකොට මේ රූම් රූබන් ડોක්ටර් කියනවා මෙහෙම කතාවක්. මම PDF එක දාන්නම් ඔය සමහර ඒවා ලියන්න බැරි නෝට අවුලක් කරගන්න එපා. අහගෙන ඉන්න මුලින්ම. mental කියන්නේ මොකක්ද? අපි සමානට කියන ඌට මාර mental පොරක් කියලා නේ. psycho නේ. ඌට හෙන psycho. ඒ psycho mental mind ඔක්කොම අපි කතා කරන්නේ අපේ අර පේන්නේ නැති කොටස. ආධ්‍යාත්ම. පේන්නේ නැති කොටස අවුල් වුණාම අපි අවුල් යනවා. හරි. එතන mental කියන්නේ මානසික තත්ත්වය, මානසික රෝග. දැන් මෙතන ඉන්න ඕනේ මනෝවිද්‍යාව කරන ගොඩක් ළමයි ඉන්නවා. depression කියන්නේ විෂාදය. තියාගන්න මේවා හරි වැදගත්. මේ වචන depression කියන වචනවත් දන්නේ නැත්නම් වැඩක් නැහැ නේ. වාදියක් කරන. depression විෂාදයනේ. depression කියන්නේ මොකද විෂාදය කියන්නේ? විෂාදයේ රෝග ලක්ෂණ මොනවාද? කන්නේ බොන්නේ නැහැ. එක්ක ගොඩාක් කනවා. සමහර ඉන්නව ගොඩක් කනවා. එයාට විෂාදය කියලා දන්නේ නැහැ. අපි එකපාරට හිතපු ගමන් එයා කන. සමහරු කන්නේම නැහැ. සමහරු අධික ලෙස නිදා ගන්නවා. සමහරු කාමරේ එළියට එන්නෙම නැහැ. සමහරු අඬනවා. ඒ කියන්නේ පැයක් දෙකක් එක දිගට අඬාගෙන යනවා තේරෙන්නේ නැහැ මොකක්ද කියලා. අර නියුරෝට්‍රාන්ස්මිටර්ස් වෙනස් වෙලා මනස එක දිගට කල්පනා කරලා ප්‍රශ්න ගැන කල්පනා කරලා මානසිකව වැටිලා විෂාදය නිර්මාණය වෙනවා. හරි. ඒක ගැන මම කියන්න පස්සේ ඒ කියන්නේ ඒක මානසික තත්ත්වයක් එක. මනසේ යන පොඩි හේතු කාරණා තියෙන ඔය ඇක්සිඩන්ට් වුණා සමහරවිට නැත්නම් එකම ප්‍රශ්නේ දීර්ඝ කාලයක් තිස්සේ කල්පනා කිරීම නිසා නියුරෝට්‍රාන්ස්මිටර්ස් වෙනස් වෙනවා. ඒ කියන්නේ මොළයට යන සෛල මොළයට යන නියුරෝනනේ මොළේ තියෙන සෛල නියුරෝන වෙනස් වෙනවා. right. depression due to the COVID is increasing. COVID වැඩි වෙනවනේ. COVID වැඩි වීමත් එක්ක depression තත්ත්වෙත් ආව පහුගිය කාලේ. සමහරුන්ට මේක හැදෙන්න ඇවිල්ලා ළඟින් වගේ ගියා පුදුබී හිටියා. මොකද අර තිබුණ ලයිෆ් ස්ටයිල් එක වෙනස් වුණානේ සම්පූර්ණයෙන්ම.
ගෙදරින් එළියට බහැලා ගිහිල්ලා ආතලක හිටපු කාලේ ගෙදරට හිර වෙලා ඉන්නුනා විත්ති හතරකට සමානට හිර වෙලා ඉන්නවා ගම්වලට වඩා ටවුන් බදාය සමහරට මිල මුදල් තිබ්බට වැඩක් නැහැ යාට නිදහස නැති වුණා ඒ වගේ වුණා හිර වුණා මේ ප්‍රශ්නත් එක්ක ගොඩක් අපි බලමු මොනවද කියන්නේ කියලා තව මෙහෙම කතාවක් කියනවා මේ බලන්න test conducted on 3 groups of people have revealed that about 3% of people in general suffer from various mental disorders. මේ මෙතන හොඳ වචන ටිකක් තියෙනවා. මේ බලන්න. ටෙස්ට් කියන්නේ මොකද්ද? පරීක්ෂණ. Conducted on 3 groups. 3 groups කියන්නේ group 3ක් යටතේ පැවැත්වුවා. කියන්නේ group 3ක් ගත්තා. හරි? කණ්ඩායම් 3ක්. ඔන්න බලන්න අහන්නකො. on 3 groups කණ්ඩායම් 3ක් යටතේ ඒ කියන්නේ group of people කණ්ඩායම් 3ක් ගත්තා have revealed කණ්ඩායම් 3ක් යටතේ අනාවරණය කරලා තියෙනවා මේ reveal මේ අනාවරණය කරලා තියෙන has have දැම්මොත් අනාවරණය කරලා තියෙන present perfect එකනේ that about 3% of people 3% in general සාමාන්‍යයෙන් suffer from various mental disorders suffer කියන්නේ විඳවනවා පෙළෙනවා ලියාගන්න දැන් අපි කියන්නේ I am suffering from cold කියලා මට හෙම්බිරිසා suffer කියන්නේ පෙළෙනවා මොනවා හරි රෝගිකින් පෙළෙනවා 3% of people in general suffer from various mental disorders මේ බලන්න අර mental illnesses කිව්ව නේද මෙතන අන්නේ mental illnesses කියන එකම වගේ disorders කියන්නේ රෝග මානසික රෝග ලියාගන්න මේ වචනේ හරි වැදගත් mental disorders මානසික රෝග සාමාන්‍යයෙන් ඒ කියන්නේ මෙහෙම tested conducted on 3 groups of people have revealed that about විතර about කියලා එතන කියන්නේ විතර 3% 103ක් විතර මිනිස්සු සාමාන්‍යයෙන් පෙළෙනවා 103 කියන්නේ මේ JP නෙවෙයි පෙළෙනවා from various mental disorders right from various mental ඒ කියන්නේ විවිධ මානසික රෝග වලින් පෙළෙනවා විවිධ මානසික රෝග වලින් පෙළෙනවා හරි නේද සපා කිව්වේ පෙළෙනවා right කොබලන් මෙතෙන්ද තේරුණා නේද අවුලක් නැහැ නේද right මේ බලන්න nearly 40% 14 නෙවෙයි 40 40 ඒ කියන්නේ 140ක් විතර ආසන්න වශයෙන් ඒකයි මේ කියන්නේ of those who initially covered from COVID have reported symptoms such as fear මේ බලන්න මෙතන බලන්න 140ක් from those who initially recover කියන්නේ මොකක්ද මම ලියලා පෙන්නන්නම් නැත්නම් මම ලිව්වොත් තමයි ඔක හරියන්නේ recovery කියලා කියන්නේ සනීප වෙනවා recovery ඒක නාම පදයක් recovery දැන් අපි සුබ පතනවා කෙනෙකුට මේ ආකාරයි get well soon ඉක්මනින් සනීප වෙන්න get well soon ඒ වගේ මෙහෙම කියන්න පුළුවන් speedy recovery කියන්නේ ඉක්මනින් සුව වෙන්න right speedy recovery කියන්නේ ඉක්මන් සුවය දැන් මේක කෙනෙකුට අර අසනීප වුණාම අපි කියන්නේ speedy recovery අපේ වුණාම ඉක්මනින් සුව වෙන්න අපි nearly 40% of those who initially recover from COVID have කවුරු හරි මට පුළුවන් නම් මේකේ මීනින් එක බලන්න බලමු කාටද කියන්න පුළුවන් කියලා බලන්න මට එවන්න මම අවස්ථාව දෙන්න සපර් කියන්නේ පෙළෙනවා හරි නේද පෙළෙනවා රිවීල් කියන්නේ අනාවරණය කරනවා
ප්‍රසාදි මම හිතන්නේ අහලා තියෙනවා. ඔව්. සුජානි අපිට බලලා තියෙන විවිධ මානසික රෝග වලින් පෙළෙනවා. very good. හරි. ඔන්න. විවිධ මානසික රෝග වලින් පෙළෙනවා. හරි නේද ඒක? right. ප්‍රශ්න තියෙන අය වන්න. right. That nearly 40% of those who initially recover from COVID ආසන්න වශයෙන් COVID වලින් සනීප වෙච්ච 140ක් පමණ. ඔන්න තේරුම් ගන්න විදිය. නියල කියන්නේ ආසන්න වශයෙන් 140ක්. ඒ කියන්නේ මේක නෙමෙයි කියන්නේ 40%. Nearly 40% of those who initially recover from. මේක දිහා බලන්න. මේ බලන්න. 40% those who initially those කියන්නේ people කියන අර්ථය. ඒ කියන්නේ 100 මේක ඕන සිංහල තේරුම ලියා ගන්න. COVID වලින් සනීප වෙච්ච සාමාන්‍යයෙන් ඉනිෂියල් කියන්නේ ප්‍රධාන මේ මූලික වශයෙන් ඉනිෂියලි සනීප වෙච්ච අයකින් 140ක්. those who initially recover from COVID. COVID වලින් සනීප වෙච්ච අයගෙන් 140ක් පමණ ආසන්න වශයෙන් have reported. මෙන්න මෙහෙම වාක්‍ය දෙකකට සම්බන්ධ කරන මෙතෙන්දී have reported වාර්තා වෙලා තියෙනවා symptoms කියන්නේ මොනවද? රෝග ලක්ෂණ. ලියාගන්න රෝග ලක්ෂණ මෙන්න මේ වගේ. such as මෙන්න මේ වගේ. such as කියන්නේ වගේ. මෙන්න මේ වගේ රෝග ලක්ෂණ වාර්තා වෙලා තියෙන මොනවද? fear. ලියාගන්න. මොනවාද වාර්තා වෙලා තියෙන්නේ කියන්න මට? fear කියන්නේ බය. ඒ කියන්නේ ඉන්න ගමන් බය හිතනවා මැරෙවි කියලා. දැන් COVID හැතර සනීප වෙලා. panic වෙනවා කියන්නේ අධික ලෙස සංවේදී වෙලා අපි කියන්නේ දැන් ඔක මුලින්ම සමාජගත වුණා කවුද මේ ජනාධිපතිතුමා කිව්ව නේද? මොකද කිව්වේ? ඕනවට වඩා panic වෙන්න එපා කිව්ව නේද? මතකද ඕගොල්ලන්ට? ඉස්සර මේ වචනේ කියන්නේ. panic වෙනවා කියලා කිව්වේ. කුලප්පු වෙනවා. ඩික්ෂනරියේ තියෙන කුලප්පු වෙනවා කියන්නේ. මට එවන්න පොඩ්ඩක් හදිසි මහත් බය ත්‍රාසාතයටපත් වෙනවා. ඒ කියන්නේ මේ සන්ත්‍රාසය නැත්නම් හිතේ ඇති වෙන භීතියක්. මේකට අපි කියන දවල් තරු පේනවා කියලා කියන්නේ මේකට තමයි panic. මට බය වෙනවා. දවල් තරු පේනවා වගේ කියන්නේ මේ panic කියන එක panic කියන වචනේ ගන්න panic කියන එක හරි වැදගත්. දවල් තරු පේනවා වගේ කියන්නේ panic. භීතිය සන්ත්‍රාස difficult breathing හුස්ම ගැනීම අපහසුතාවය දැන් අපි කොවිඩ් එක හැදුනා ඒකෙනුත් වයසක අය තවුවා ඒගොල්ලෝට කාලයක් තිස්සේ ඒක තියෙනවා මාස ගාණක් යනකම් ආස්වාස ප්‍රාස්වාසයේ breathing problems තියෙනවා and memory loss මෙන්න මේක නම් වැඩේ ටිකක් බරපතලයි පුතු memory loss කිව්වේ මතක නැද හිතන්න මට වගේ හැදුනොත් මේ ඉංග්‍රීසි අමතකුනොත් මොකෝ වෙන්නේ මාර වැඩේනේ නේ ඉංග්‍රීසි කරන්න වෙන්නේ නැහැ ඊට පස්සේ ටෙන්සස් ටික අමතක වෙලා ගියොත් මේ හොඳට කරගෙනලා ටෙන්සස් අමතක වෙලා යන්නේ මෙමරි ලොස් එකක් වෙනවා කොහොමද වෙන්නේ නේ දැන් අපි කෙලින්ම යන්නේ කටනේ මෙමරි යන්නේ කටයි මෙමරියයි නැති වුණොත් ඉවරයි පුතෝ අන්න හරි හදිස්සි බය සංවේදී අමතක වීම භීතිය ගොඩක් හොඳයි මචන් ටික ඔක්කොම ගන්නම්කෝ මම සුජානි වගේ increasing කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා increase කියන්නේ වැඩි වෙනවා දැන් price hike කියන්නේ ඒ කියන්නේ මිල ගණන් වැඩි වෙන්නේ increase වෙනවනේ බඩු මිල වැඩි වෙනවා increase කියන්නේ වැඩි වෙනවා
හදිස්සි මහත්පය සංවේදී ප්‍රීතිය අමතක වීම කියන්නේ මෙතෙන්ටයි වෙන්නේ. අමතක වීම කියන්නේ මෙමරි ලොස් එක. මේක ඔය ලොස් එක හැදෙන විදිය ඔයාලා දන්නව ඇත්තනේ නේද කොහොමද හැදෙන්නේ? දැන් මේකත් ලූස් කියන්නේ verb එක. අමතක වෙනවා, අත්හැරලා දානවා, පරදිනවා, පරාජයටපත් වෙනවා කියන්නේ ලූස් නේ. අපි කියන්නේ don't lose කියලා. Don't lose too much. ඕනට වඩා පරදින්න එපා. එතකොට අවුල්. ඒ වගේ මේක adjective එකක් විදිහට ගන්න loose උච්චාරණය කරන්න දෙකම එකයි වෙනසක් වෙන්නේ නැහැ. මේක loose කියලා දෙන්නේ නැහැ. looseම තමයි. ඒ කියන්නේ adjective එක. දැන් loose frock එකක් මේ ඇඳුම හැලෙනවා. loose we can trouser, pair of trouser, right? loose පොරක් කියන්නේ out පොරක්. loose කියනවා දැන් අපි කියනවා අර සමහර මිනිස්සු ඉන්නෝනේ out එකක් තියෙන අය. loose අය. හිටපු ගමන් තනියෙන් කියනවා දුවනවා, හේන්දි ගන්නවා, මේ මිනිස්සු මරනවා. ඒ වගේ හිටපම loose පොරවල් එනවා කියන දේ තේරුම් ගන්න නැහැ. පැය ගණන් යනවා තේරුම් ගන්න. අපි කියන මේ වයර් ෂෝට් එකක් දිගට සමහර අපි නිකමට කිව්වට මේ වගේ අය ඉන්නවා සමාජයේ ලූස් කනෙක්ෂන් තියෙන නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් හරියට වැඩ කරන්නේ නැති අය. අපි බෙහෙත් ගන්න ඕනේ. අපි ආයෙ පිස්සු කියලා දාලා අපි දැන් දැකලා තියෙන ඔයගොල්ලෝ ලණු එකතු කරන සමහර මිනිස්සු ලණු එකතු කරනවා. සමහර බෑග් එකතු කරනවා. සමහරට බෝතල් පිස්සු ඉන්නවා බෝතල් එකතු කරනවා. ඒගොල්ලෝ එකතු කරලා ගිහිල්ලා මේම තියාලා බලාගෙන ඉන්න බෝතල් දෙක. ඒ කියන්නේ බෝතල් වල වැඩක් නැහැ. බෝතල් වලින් ප්‍රයෝජනයක් ගන්න නැහැ. දැකලා නැද්ද ඔය මේ බෑග්ස් එකතු ලණු එකතු කරන දැකලා තියෙනවද පිස්සෝ සමහර පිස්සෝ ලණු විතරයි ආ එකතු කරන්නේ ලණු එකතු කරන් ගිහලා එයා ලණුව බරන්නේ ලණු ටික තියලා බලාගෙන ඉන්නවා මානසික ව්‍යාධීන් ඇති වෙනවා මේ ලූස් එක මෙතන කියන්නේ මේක ඇඩ්ජෙක්ටිව් එකක් විතර තමයි භාවිත කරන්නේ ඒ කියන්නේ නාම විශේෂණයක් ඇඩ්ජෙක්ටිව් එකක් කියන්නේ ඒකේ අපි දැන් සම්පන්තියේ තියෙනවා සඳට මම ඒවා පැහැදිලිව ඔක්කොම කියලා දෙනවා රයිට් ජොයින් වෙන්න පුළුවන් ඕන කෙනෙකුට ජොයින් වෙලා මූලික දැනුම ටික වර්ධනය කරගන්න පුළුවන් ඔව් රෝග ලක්ෂණ කිව්ව සිම්ප්ටම්ස් නේ ඒකත් මම ලියන්නම් දැන් ඉවල තියෙන නිසා මට මේක රෝග ලක්ෂණ මේ දැක්ක නේද මේ වචනේ රෝග ලක්ෂණ right හරි මට කවුරු හරි එවන්න මේ ලූස් කියන එකේ දැන් මේකේ verb එකනේ ලූස් කියන එකේ මට එවන්න නාම පදේ මොකද්ද හරිද කියන්න පුළුවන් ඉක්මනට හැමෝම එවන්න ඕනේ දැන් මේ මැසේජ් එන්න එපා මට 100 පැනලා මට කියන්නේ මේකේ නාම පදේ මොකද්ද ලූස ගන්නත් පුළුවන් ඉමාෂා තව ලූස කියන්නේ පරාජිතය ඒකත් නවුන් එක තව එකක් තියෙනවා නෑ losses දැන් මොකද්ද loss මේක නවුන් එක loss කියන්නේ නැතිවීම මාර loss එකක් අප්පා මේ දවස්වල අපිට තියෙන මේ කොරෝනා නිසා මාර loss අන්න loss lose දෙකම නවුන් ලූස කියන පරාජිතය අපි කියන don't be loser පරාජිතයෙක් වෙන්න එපා don't be loser ඒ කියන්නේ පරාජිතයෙක් වෙන්න එපා කියලා කියන්නේ දැන් ඊට පස්සේ මේක හදන්න පුළුවන් දැන් ඔය loser ඊට පස්සේ lost ක්‍රියාපදයක් විදිහට ගත්තොත් එහෙනම් verb එකේ පළවෙනි ස්වභාවය lost verb එකේ දෙක ඇවිල්ලා ඒත් lost verb එකේ පළවෙනි ස්වභාවය මොකද්ද lose නැති කරගන්නවා නැති වෙනවා ඒ වගේ නැති වුණා lost I lost මම නැති කරගත්ත my wallet I lost my purse I lost my bag verb එකේ 3 lost නැති කරගෙන තියෙනවා
අන්නේ නැති කර ගත්ත past tense එක මෙතන මේ ගොඩාක් කර වර්ධින එකක් ඒක මේ lose කියන එකේ past tense එක lost මතක තියාගන්න හරි එහෙනම් memory loss එකක් කියන්නේ මොකක්ද මතකයේ නැතිවීමක් ඒ කියන්නේ අමතක වීමක් memory loss එකක් කියන්නේ මතකයේ ගිලිහිය හරි නේද ඒක ගැඩුවක් නැහැ තා මොකද්ද යම් බලන්න අපි right මේ බලන්න මේ ගොඩක් තියෙනවා about 30% ඒ කියන්නේ 30% of them have been diagnosed මේ diagnosed කියලා කියන්නේ රෝග විනිශ්චය කරන with symptoms රෝග ලක්ෂණ ලියා ගන්න right diagnosed with symptoms කියන රෝග ලක්ෂණ such as depression මෙන්න මේවා කියනවා විෂාදය sadness දුක්ඛිතභාවය මේ මනසේ ඇති වෙන්නේ මේවා ඔක්කොම ඉතින් හැමදේම ඉතින් මනසනේ ඇති වෙන්නේ depression කියලා කියන්නේ කාලයක් තිස්සේ එකම දේ ගැන කල්පනා කරලා හෝ neurotransmitters සමහරලාට මොළයට යන සෛල වෙනස් වෙලා හෝ ඇති වෙන්න පුළුවන් රෝගීමය තත්ත්වයක් මේකට බෙහෙත් දෙකක් තුනක් බෙහෙත් අරගෙන සුව වෙන්න පුළුවන් සමහරට මේකේ උපරිම දේ තමයි දිවෙනසා ගන්න. Depression sadness sad කියන adjective එක nurse දැම්මට පස්සේ ඒක නාම පදයක් වෙනවා. Depression and fear of illness depression දෙපාරල්ලිය තියෙනවා මේක අයින් කරන්න. fear of illness රෝගයට තියෙන බය මුලින්ම මට කියන්න අපි රෝගයටද බය වෙන්නේ රෝගේ හැදෙයි කියලාද බය වෙන්නේ ඔන්න ඔතන තියෙන ප්‍රශ්නේ දැන් අපි ගොඩක් වෙලාවට ඇත්තටම විභාගකට නෙමෙයි බය විභාගෙ ලියලා ප්‍රතිඵල එනවට තමයි බය ඕන තරම් විභාගෙ ලියන්න පුළුවන් ප්‍රතිඵල එන්නේ නැත්තම් මම සමහරට ප්‍රතිඵල එන්නේ නැතුව විභාගෙ ලියන්න පුළුවන් නම් රිසල්ට් හොඳ වෙන්නත් පුළුවන් ඇයි පීඩනයක් එක්කනේ අපි ලියන්නේ පීඩනෙත් එක්ක අනවශ්‍ය බය දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි මැරෙන්න නෙමෙයි බය මැරෙන විදිහ අපි දන්නේ නැහැනේ තාම අපි මැරෙලා නැහැනේ කවුද මැරුණට පස්සේ වෙන දේ අපි දන්නේ නැහැ අපි දැකලා තියෙන ඔක්කොම අනිත් අයගේ එහෙනම් අපි අර මරණය මැරෙන්න කලින් තියෙන මරණය කියලා මේවා අත්හැරලා යන්න වෙනවා කියන ෆීලින් එකට තමයි අපිට බය හිතෙන්නේ. නැත්නම් වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ තමයි සමහරුන්ට fear of illness කියලා කියන්නේ ලෙඩ වෙලා නැති වේවි. මම නැති වේවි මට covid හැදිලා covid positive වෙලා මාව මැරේවි කියලා එන අමුතු ෆීලින් එක. ඒ කියන්නේ සනීප වෙලා තියෙන ලෙඩ තියෙන බය මේක මානසික තත්ත්වයක් දැන් සුනාමියෙන් පිස්සු හැදුණනේ මිනිස්සුන්ට අපිට එක් ගානක් නැහැ අපේ කවුරු හරි මැරුණ නැත්තම් සුනාමිය හරහා අවුරුදු 10ක් තාම අවුරුදු ගණනාවක් වෙන මම හිතන්නේ අවුරුදු 18ක් විතර වෙන්න ළඟයි නේද 16ක් 17ක් වගේ 18ක් වගේ නේ 2004 නේ ඒ කාලේ පුරාවට තාම සමහර අම්මලා ඉන්නවා පිස්සු වැටලා තමන්ගේ මුළු පවුලෙම දරුවෝ ඔක්කොම නැති වෙලා මහත්යත් එක්ක මානසිකව මේ ඒකේ අතුරු ප්‍රතිඵල තාම තියෙනවා. එසා කොවිඩ් වල අතුරු ප්‍රතිඵල තාම ආවේ නැහැ. එක දෙක දැන් පටන් ගන්නවා. ડિප්‍රෙෂන් තත්ත්වය. ඊට පස්සේ fear of illnesses කියන්නේ අර රෝගය හැදලා දුක් විඳලා එහෙම තිබ්බොත් එහෙම බයක් ඇති වෙනවා මනසේ. පෞරුෂය හීන වෙනවා. හැබැයි එහෙම දරා ගන්න බැරි මිනිස්සුන්ට විතරයි මේ වෙන්නේ. මම කියන්නේ මේ හැමෝටම මෙහෙම මේ ඉබේ ඇති වෙන දෙයක් නෙවෙයි මේ. රෝගය හැදිච්ච හැමෝටම මෙහෙම වෙනවා කියන කතාව නෙවෙයි මේ කියන්නේ. සමහර මිනිස්සු අධික ලෙස කල්පනා කරලා ඒක ගැන ඇති වෙන දෙයක් මේ වෛද්‍යවරයා කියන්නේ. ඒක නැති කරගන්න. fear of illness. Right? Apart from this group of 20 දක්වා 20 to 30% of those who have been subjected to the long-term lockdown
ගොඩක් කට්ටිය මේකට අහුණා මොකටද දන්නවද? ලෝන් ටයිම් දීර්ඝ කාලෙන් ලොක්ඩවුන් එකකට අහුණානේ. මේ අතරින් 130ක් 120 ඉඳලා 30ක් වගේ ප්‍රතිශතයක් and quarantine have an unreasonable fear of long term illness and worry about emergency illnesses. තේරුන්නේ නැනේ මම මෙහෙම කියලා දෙන්නම්. apart from කියන්නේ මේ අතරින් ලියා ගන්න. මෙහෙමයි සම්පූර්ණ නිවුස් පේපර් එක ලියන්න යන්න එපා. ඒ මෝඩ වැඩ කරන්න එපා. මම මේක දානවනේ PDF එකට. වචන හොඳට ලියන්න. වචන වැදගත්. This a group of 20 to 30 of those who have been subjected to භාජනය වෙච්ච අය. subjected කියන්නේ භාජනය වෙනවා. භාජනය වෙනවා කියන්නේ භාජනයකට දානවද? බත් බෙදනවා නෑ මොනවා හරි රෝගයකට අහු වෙනවා. රෝගයකට භාජනය වෙනවා. කොවිඩ් වලට අහු වෙනවා. කොවිඩ් රෝගේ හැදෙනවා කියලා මේ කියන්නේ. Those who have been subjected to the long term lockdown. ඒ කියන්නේ දීර්ඝකාලීන lockdown එකට අහු වෙච්ච පිරිස. මේ අතරේ. Those who have been subjected to long term කියන්නේ දීර්ඝ කාලයක් lockdown එකට අහු වෙච්ච කට්ටිය. and quarantine එකක් තිබ්බනේ. quarantine කිව්වේ නිරෝධානය. have quarantine have an unreasonable fear කිව්වේ මොකද්ද? unreasonable fear කිව්වේ කිසිම සාධාරණයක් නැතුව ඇති වෙන බී. දැන් reasonable කියන්නේ සාධාරණයි. unreasonable කියන්නේ සාධාරණයක් නැතුව නිකන් ඒ කියන්නේ මේකට කියන මොකද්ද නම කියන්නේ මොකද්ද? මේකට හොඳ දෙයක් කියනවා. මොකද්ද? කිසිම හොඳ වචනයක් කියන්නේ මොකද්ද? ඔව් තීරණේ තමයි. ඔව් හේතුවක් නැතුව කියන එකට නිකම් නිකරුණේ නිකරුණේ හොඳ වචන ටිකක් එවන්න බලන්න. හොඳ වචනයක් අහුවේ ඊට පස්සේ. And quarantine have an unreasonable fear. Unreasonable fear. මොකද්ද? හොඳ වචනයක් කියන මොකද්ද? අනියත බය. අනිසි බියනේ. ඒකත් හොඳ වචනයක්. අන්න හරි. අනිසි බිය අනිසි බියනේ. හරි. Unreasonable fear of long term illness and worry about imaginary illnesses. Imaginary කියන්නේ මොකද්ද? Imaginary කියන්නේ හිතින් මවාගෙන. දැන් හිතින් මවාගත්ත දෙයක් තමයි ඔක්කොම තියෙන්නේ. කොරෝනා එකත් ලොකුවට හිතින් මවා ගන්න. මම කියන්නේ මේ මාස්ක් අයින් කළා තබරුම් ගන්න කියලා රෙදි කඩවල් ගන්න ගිහිල්ලා ආතල් එකේ පන්න එකක් අරගෙන ඉන්න කියලා නෙවෙයි මේ කියන්නේ. ડોක්ටර් මේක හැදිච්ච මිනිස්සු ඉන්නවා. සමහරු ඉන්න මේක වේලෝ ගානක් නැහැ උන්ට. හැදුනත් ගානක් නැහැ. දහස් සංඛ්‍යා මැල්ලා 1000 මැල්ලදද කියලා ඒත් මාස්ක් එක නැතුව කඩේ ගිහිල්ලා පොලිමේ ඉන්නවා තබරුනේ. එහෙම ගානක් නැති මිනිස්සු ඉන්නවා. සමහරු ඉන්නවා අර පොඩි දෙයකටත් කලබල වෙනවා බය වෙනවා මැරේවි දැන් මැරේවි අපි ඒක ඒ කියන්නේ මැරිලා පිච්චෙනකොට රිදෙනවා දැන් මේ වගේ මානසිකත් හිතන මිනිස්සු ඉන්නෝනේ අර අනවශ්‍ය විදියට imaginary illnesses හිතින් කල්පනා කරලා ඇති වෙන දේපා මේ අනිසිද්ධිය අහේතුක කිසිම හේතුවක් නැතුව දැන් සාධාරණ මේකක් නැතුව නිකම් බය වෙනවා මේක පොඩි ගැඹුරක් කියනවා. ඒ කියන්නේ කොරෝනා වලට අපි බය වෙන්න ඕන කතාව හරි. කොරෝනා හැදලා සනීප වෙලා දවල්ට ඉන්න ගමනුත් බය හිතෙනවා. අන්න ඒ වගේ දෙයක් මෙතන කියන්නේ. ඕනේ නෑනේ එහෙම බය වෙන්නේ මොකටද? එහෙම බය වෙන්නේ මේකට භූතේක ආවේශ වෙන වගේ මේ වෙලා වෙන මේ රෝගී තත්ත්වයන් නෙවෙයිනේ.
මිනිස්සු එහෙම මේ වෙන. ඇයි මේ දීර්ඝ කාලින ක්වොරන්ටයින් කරලා දවස් ගණන් ඉන්න එකට දාලා ඉන්නකොට කොහොමද හස්බන්ඩ් and වයිෆ් නේද? එහෙම කේස් එනවනේ. ගෙවල් වල ඉන්න ගියාම නේ මහත්තයා හරි නිදාසේ හිටිය ඔෆිස් ගිහිල්ලා බස් එක යනවා කෝච් යනවා වාහන යනවා හරි ආතල් එකේ යාළුවොත් එක්ක හොඳට එහෙම හිටියා. නෝනත් එහෙම සමහරලාට හිටියා. අර නෝනා මහත්තයා දීර්ඝ කාලයකට ඉන්න යනකොට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ගෙදර පවුලේ ඔක්කොම අර මෙහෙමනේ වැඩි කල් එකට ඉන්නකොට නිකන් එනවනේ නිකන් ෆයිට් එනවා නිකන් ගහ ගන්නවා මරා ගන්නවා මේ වගේ එනවා පොඩ්ඩක්. මේවා හේතු වෙන්න පුළුවන්. පීඩනේ දැඩි පීඩනේ එනවා පිරිස වැඩි මෙන්ටලි නිකන් රිලැක්ස් වෙන්න විදියක් නැහැ ගැටුම් වැඩි වෙනවා එන්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්න බලපාන්න පුළුවන්. රෝගී කට්ටිය ඉන්න පුළුවන් එක්සර්සයිස් ඕනවා පිට යන්න ඕන මානසික විවේකී ඕන. නිදාසේ හිටපු මිනිස්සුන්ට ගෙවල් වලට වෙලා ඉන්නකොට පීඩනේ වැඩි. රයිට්. ඉතින් ගොඩක් දේවල් Tamanට තමන්ම තේරුම් ගන්න පුළුවන් අවස්ථා. අත්දැකීම් තියෙන ගොඩක් අයට නේ. ඒකනේ දැන් ඉවර වෙච්ච ගමන් රට පුරාම ඇවිදිනවා දැන්. suspecting සැක කරනවා that they also have various diseases මේගොල්ලන්ට විවිධ රෝගාබාධ තියෙනවා and trying to find out about it continuously trying to find out කියන්නේ හොයනවා උත්සාහ කරනවා හොයන්න find out about it continuously දිගට even through the media she is tempted to change and get various treatment මේ රෝගී තත්ත්වයක් කියන්නේ තාම suspecting that they also have various diseases මෙන්න මෙහෙම කතාවක් මේ කියන අමුතු කතාවක් කියන්නේ සැක කරනවා නිතරම that they also have various diseases ඒගොල්ලෝ හිතින්ම වාගන්න මට ගොඩාක් දේවල් ඒගොල්ලෝ මට ගොඩක් රෝග තියෙනවා කියලා and trying to find out about it continuously ඒක ගැන හොයන්න පටන් ගන්නවා මේ සිවුන් ගවේෂණයක් කියන්නේ මේ රූමි රූපන් කියන මේ වෛද්‍යවරයා කියන කතාව සමහර කට්ටිය දැන් මේක අධික විදියට රෝග ගැන හොයන්න යනවා මේ කාලේ continuously කියන්නේ ඒක adverb එකක් අද කිව්වේ even through පවා මීඩියා වලින් පවා media haraha pawa right worry about images that also various diseases and trying to find out about it continuously even though the media දැන් මෙතන එන්න ඕන she is tempted to කියන එක හරියද මෙතන දාන්න එක. මොකද ඕගොල්ලෝගේ අයිඩියා එක. පොඩි වැරද්දක් තියෙනෝනේ. මොකද්ද මේ කියන්නේ මේ ගෑනු කෙනෙක් ගැන කීර්ති හිටියේ දැන්. ඒ වගේ නිවුස් වල ඒ වගේ ප්‍රශ්න එනෝනේ. මේ තියෙන ඔරිජිනල් එක මම හිතුවේ මේකේ පැත්තේම she වැටලද කියලා මේ තියෙන්නේ. මොකද්ද ඒ කියන්නේ මොකද්ද? මෙතන ශ්‍රී නෙමෙයි එන්න ඕන. මොකද්ද මෙතන එන්න ඕන කියන්නේ කවුරු හරි බලන්න. හරිද? මොකද්ද එන්න ඕන? Suspecting that they also have various diseases and trying to find out about it continuously even through කියන්නේ media හරහා even කියන්නේ පවානේ. through කියන්නේ හරහා. එතකොට media හරහා පවා මේව හොයන්න පටන් ගන්න සෝෂල් මීඩියා බලනවා මේ කියන්නේ තමන් අධික ලෙස හිතන ඕවර් තින්කින් වලට යනවා කියන මේ කියන්නේ මෙතන දාමු දේ කියලා අපි දාමු දේ දැම්මොත් එමේ ඒගොල්ලෝ කියලා ගන්න පුළුවන් එතකොට ඒක ගැලපෙනවා they are tempted කියලා කියන්නේ ඒගොල්ලෝ හරි කැමති රුචිකත්වයක් දක්වනවා they are tempted මානසික තත්ත්වය නිර්මාණය වෙනවා to change and get various treatment ඒගොල්ලෝ ડોක්ටර්ස්ලා හම්බ වෙනවා දැන් පටන් ගන්න තියෙන ට්‍රීට්මන්ට් ගන්නවා බය හිතෙනවා එක එක සමාජයේ මිත්‍යා කතා තියෙනවා ඊට පස්සේ එන්නට ගැහුවාම දේවල් තියෙනවා සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා මේවා සම්පූර්ණ බලපානවා දැන් ඉස්සරහට තව ඊළඟ අවුරුදු 5-10 මොනවා වෙද්ද දන්නේ
දැන් මේකේ ප්‍රතිඵලෙන් පටන් ගන්නවා තාම නැහැ ප්‍රතිඵල ආවේ දැන් නිකන් රෝගය හැල්ලා සනීප වෙනවා එන්නත් යනවා අපි දන්නේ නැහැ මොකද වෙන්නේ කින්ද මන්ද ඇතුලේ මොනවද වෙන්නේ කියලා අපි දන්නේ නැහැනේ මොකද right various treatment කියන්නේ විවිධ ප්‍රතිකාර ඊට පස්සේ මෙහෙම කතාවක් කියනවා as a result ඒකේ ප්‍රතිඵලයක් විදියට it has been found that mental disorders such as mental illnesses mental disorders කියන්නේ මානසික රෝග such as mental illnesses such as difficulty breathing හුස්ම ගැනීමේ අපහසුතාවය දන්නවනේ මේ difficulty කියන නාම පදයෙන් difficult කියන adjective එක අපහසුතාව අමාරුකම and even disruption of daily activities disruption කියන්නේ කාර්යශූරීභාවය නෑ daily activities වලට මන්දමලානික භාවයක් වෙනවා නිකන් අර හරි බාධාවක් වෙනවා ඉදිරියදා කටයුතු කරන්න have been implicated ගම්‍යමාන වෙනවා specialist Dr. Rumi Ruben point out කියන්නේ පෙන්වා දෙනවා that this condition is more severe කියන්නේ බරපතලද අපි කියන්නේ severe headache කියලා බරපතල රෝගයක් that this condition is more severe in about 30% of health workers 30% of health workers සෞඛ්‍යංශේ who work with COVID for a long time මෙන්න හොඳ දෙයක් තියෙනවා දැන් අපිට මේක එච්චරම දැනෙන්නේ නැහනේ නමුත් සෞඛ්‍ය අංශයේ වැඩ කරන අය ඉන්නෝ නේද හෙල්ත් වර්කර්ස්ලා විශේෂයෙන්ම නර්ස්ලා මේට්‍රන්ලා ડોක්ටර්ස්ලා මේ වගේ රෝහල් කාර්ය මණ්ඩලයක් ඉන්නුනේ සෞඛ්‍ය අංශේ මේ ඉන්න ගොඩාක් අයට මේක ගොඩාක් බලපානවා ඒගොල්ලෝගේ පවුලේ ෆැමිලිය දැන් සාමාන්‍ය සෞඛ්‍ය අංශයේ වැඩ කරන අය දින 14ක් නිරෝධානය වෙලා තමයි ගෙදර යන්නේ එහෙමනේ යාට දෙන්නේ කාලේ ලොකු පීඩනයක් ඇතරම ලොකු ටෙන්ෂන් එකක් අපිට ඒක දැනෙන්නේ නැහැ. ඒ අංශේ වැඩ කරන අයට තමයි මේක දැනෙන්නේ. දැන් මේක සියුම් පරිශනයක්. Rumi Ruben point out that this condition is more severe in about 30% of health workers. ඊට 30ක් විතර මේ health workers who work with COVID for long time. උඩ කාර්යයක් තිස්සේ COVID අංශෙන් වැඩ කරන අයට. මේ බලන්න මේක workers who work make a relative pronoun එක මේ පාඩම දැන් මම කරන ඉස්සරහට workers who work with COVID workers who work with COVID එක කාලයක් තිස්සේ වැඩ කරන right අවසන් ටික අපි යන රචනාවට ඊට පස්සේ mental disorders such as insomnia right irritability දෙකක් ඇවිල්ලා තියෙනවා shortness of breath හුස්ම ගැනීමේ shortness එක නැත්නම් අපහසුතාවය කියලා කියනවා මෙතන fatigue fear and loss of alertness have been reported ඒ කියන්නේ විමසිලිමත් භාවය නැතිකම නැති වෙලා යනවා කියන්නේ අවධානය නැති වෙලා යනවා වගේ අර්ථයක් තමයි මේකේ කියන්නේ හරි නේද මානසික රෝගී පැතිකඩක් දැන් අද ඉගෙන ගන්න ඔය පැනික් වගේ වචන හරි වැදගත් right insomnia ලියා ගන්න නින්දට බැරි ගම නිදා ගන්න බැරි අපහසුතාවය ඒ කියන්නේ ඒක එන්නේ අර මනස පොඩ්ඩක් දැන් අපි හැපි වුණාම නිදා ගන්නත් බෑ දුක් වුණාම නිදා ගන්නත් මොකද දන්නවද ඊට පස්සේ යටිහිත වැඩ කරන ප්‍රමාණය වැඩි නිදා ගන්නකොටම දේවල් මතක් වෙන්න පටන් ගන්නවා හරි ඊට පස්සේ නිින්ද යන්නේ ඒ කියන්නේ ස්ලීප්ලස් එකක් ආවොත් එහෙම ගොඩක් කෙනෙකුට ඒක හරි අමාරුයි ස්ලීප්ලස් හරි
ස්ලීප්ලස් කියන්නේ නිදා ගන්න නෑ සමහරු අය. නිින්ද යන්නේ නෑ හරියට. ඒක කාලයක් වෙන්න බෑ. දැන් දින 21ක් වගේ නිදා ගන්න නැතුව හිටියොත් එහෙම මානසික රෝග පිස්සු හැදෙනවා. ඒ කියන්නේ මොලේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් අවුල් වෙනවා. අර පරීක්ෂණයක් කළා තියෙන්නේ ගොඩක් හොඳට නිදා ගන්න අයගේ සෞඛ්‍ය හොඳයි. අඩුවෙන් නිදා ගන්න අයගේ සෞඛ්‍ය පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඉතින් වැඩියෙන්ම නිදාගන්නේ මෝඩයෝ. ඒ කියන්නේ පැය 8කට වඩා වැඩිපුර නිදා ගන්නව නම් කෙනෙක් පැය 7කට වඩා වැඩිපුර වගේ සාමාන්‍ය. එහෙම නිදාගන්නෙත් ගොඩාක් කියන්නේ බුද්ධිමට්ටම පහළ කෙනෙක්. සාමාන්‍යයෙන් පැය 5ක් 6ක් වගේ සාමාන්‍ය කෙනෙක් නිදාගත්තට ගැටලුවක් නෑ. පොඩි ළමයෙක් නෙවෙයි. වයස යන්නේ සාමාන්‍යයෙන් අපි හිතමු අවුරුදු 30ක වගේ කෙනෙක් 35ක අඩුම පැය 6ක් ප්‍රමාණවත්. එතනින් එහාට යා නිදා ගන්නවා නම් මොන හරි පොඩි අවුලකුත් තියෙනවා. මේ ඉන්සෝමිනියා කියලා කියන්නේ මේනියාවක්. රෝගයක්. මේකට බෙහෙත් තියෙනවා. දැන් ડોක්ටර්ස්ලා බෙහෙත් ගන්න කියන් අහනවා වාට නිදා ගන්නවද හොඳට. පළවෙනියෙන්ම අහන දේ ඒක. මොකද දන්නවද නිින්දත් එක්ක මානසික රෝග ඇති වෙනවා. කේන්ති යනවා. මෙමරි ලොස් වෙනවා. විෂාදය එන්න පටන් ගන්නවා. ඇස්වලට කළු වෙනවා. කෙට්ටු වෙනවා. කොණ්ඩ යනවා. කෑම කන්න බැරි වෙනවා. ගොඩක් දේවල් මේ ඔස්සේ එනවා නිින්දත් එක්ක. ඒක තනිකරම අර මෙහෙමනේ කියන්නේ. අපි හිතමු අපි පැය 6ක් නිදා ගන්නකොට පැය 6ක් නිදා ගන්න පුද්ගලයාගේ අපි හිතමු 6 hours කියලා. විනාඩි 10ක් අද නිින්දට යන්නේ. ඒ විනාඩි 10 තමයි නිින්ද. දැන් ඕගොල්ලෝ රැයට හීන දැක්කහම උදේ නැගිට්ටන් හිතනෝනේ මුළු රෑම හීන දැක්කා කියලා. නෑ විනාඩි කිහිපයක් දකින්න. අපි හිතන මුළු රෑම හීනෙන් අපි හිටියා කියලා. පොඩි වෙලාවයි ගැඹුරු නිින්දෙන් අඩ නිින්දට එනෝනේ ලයිට් ස්ලීප් එකට. අන්න එතකොට තමයි මේක දකින්න. අපි ඒකට කියන්නේ වඳුරු නිින්ද කියලා. පැය 6කට තද නිින්ද හම්බ වෙන්නේ විනාඩි 10යි. එතකොට තද නිින්ද ගන්න කෙනෙක් පැය 6ක් බුදියන්න. අපි හිතමු කෙනෙකුට පැය 6 බුදියන් නැතුව ඩීප් ස්ලීප් එක ගන්න පුළුවන් කියලා. එහෙනම් පැය 6 නිදා ගන්න ඕනේ නැහැ. විනාඩි 10ක් නිදාගත්තා නැති. එහෙම වෙන්නේ නැහැ. පැය 6ක් නිදා ගන්න ඕන අර විනාඩි 10 ඩීප් ස්ලීප් එකට යන්න. ඒක තමයි සාමාන්‍ය නූතන මනෝවිද්‍යාව කියන්නේ. අර විනාඩි 10 හම්බ වෙන්නේ පැය 6 තුල. ඒක තමයි තද නිින්ද. අපි කියනෝනේ කිසිම දෙයක් දන්නේ නැති අවස්ථාවක් තියෙනුන් ටයිම් එක නෑ, ලෝකේ නෑ, විශ්වය නෑ, ධනය නෑ, මිල මුදල් නෑ, දුක නෑ. අපි හිතමු අපි මරණ දඩුවම හම්බ වෙලා තියෙන්නේ හෙට. ඒත් මෙහෙම වැටලා ඉන්න ගමන් නිින්ද යනවා. තද නිින්දට විනාඩි 10ක් යනවා. අනේ කිසිම උලක් නෑ. තීන්දුවකුත් නෑ, අපි වැරද්දක් කළත් නෑ. අපිට මරණ දඩුවමක් ඇත්තෙත් නෑ. මැරෙනවා කියලා දන්නේ ආයෙ නැගිට ගමන් ඕපන් වෙලා අර ඉන්ද්‍රිය අවස්ථාව අම්මට උඩු හෙට මරනවා නේද මම කියලා ආයෙ මතක් වෙන්න පටන් ගන්නවා. සතුටක් හිතන්නකෝ. කෝටි 60ක ටිකට් එකක් ඇදලා. අර හැරලා ඉන්නකම් විතරයි සතුටු. නිින්ද යනවා විනාඩි 10ක්. විනාඩි 10ක් තමයි සාමාන්‍යයෙන් ඉතින් පැය 6ක් නිදාගත්තා විනාඩි 10ක තද නිින්දක් නෙන්නේ. දැන් ඕගොල්ලෝ හිතන්නේ එළි වෙනකන් අපි හොන්න තද නිින්ද ඉන්නවා කියලා. නෑ එමින් නෑ. හරිනේ. එතකොට මේ ඉන්සෝමිනියා කියන ඉරිටිබිලිටි කියන්නේ මොකද්ද? අපහසුතාව තියෙන එක මේ වගේ සිංහල වචන හරියටම දෙන්න හිතේ තියෙන ඒවා කියන්න. දැන් ඕගොල්ලෝට හොඳම දේ තමයි බලා ගන්න. අපි ගත්තොත් එමේ ඉරිටිබිලිටි කියන්නේ මේ තියෙන මේ වචන උද්දීපනය. කවුරු හරි දන්න අය එවන්න මේවා. ඒ කියන්නේ උද්දීපනතාවය නැත්නම් මනසේ තියෙන ඒක නැහැ කියලා මේ කියන්නේ disorders. right? මේ වගේ මේ මනෝවිද්‍යාව වචනනේ මේවා. fatigue කියන්නේ තෙහෙට්ටුව. හෙම්බත් වෙනවා නිකන් හෙම්බත්කමක් තියෙන. දැන් ඔය මම අහලා තියෙන කොවිඩ් ඇතිච්ච වයසක කට්ටියට අවුරුදු 50 වගේ තාම හති. පොඩ්ඩි තැනක් නැග්ගොත් එහෙම හම්මෝ හති තාම හති
දැන් මේ අය සමහරලාට එහෙම එකකුත් නෑ. අර සමහර ඉන්නවා අයට බෙහෙත් ගන්න ඕන. සාමාන්‍ය අවුරුදු 50 පැන්න අයට බෙහෙත් ගන්න ඕන, ඒගොල්ලෝගේ සැප දුක් ගන්න ඕන, ඒගොල්ලෝගේ අත ගන්න ඕන, තෙල් ගන්න ඕන. ගොඩක් දේවල් තියෙනවා. ඇයි මෙන්ටලි ඒගොල්ලෝ වැටිලා ඉන්නේ? අර මැරෙනවා කියන තැනට එනෝනේ සාමාන්‍ය අවුරුදු 55ක් කට්ටිය ඒ කාලේ මැරිගෙන ආවනේ. ඒගොල්ලෝ හරි බය වුණා. අවුරුදු 50 කට්ටිය ටොයිලට් එකකටවත් ගියේ නැහැ. ඒත් මාස්ක් එක දාගෙන ගියේ. සමහරව ඒත් මැරුණා. එහෙම වෙනවා. එතකොට අර ප්‍රීතිය එන්න පටන් ගන්නවා. unreasonable fear එක එන්න ගන්නවා. හරි ඒ ඇති එහෙනම් මේ නිවුස් පේපර් ඔයාලට මේ මතකෙ හිටින් දේවල් තමයි මම මේ කියන්නේ. සාමාන්‍ය ඒ ඔස්සේ මතක තියාගන්න. එහෙම නැතුව මේ අඟහරු ලෝකයේ අපිට කවදා භාවිතා කරන්න බැරි බ්‍රහස්පති ග්‍රහ ලෝකෙට ඕනේම අපිට වැඩක් නැහැ. අපිට ඕනේ මේ වාතාවරණයට ඉගෙන ගන්න පුළුවන් සීමාව. ඉතින් මෙතනින් එහාට නතර කරන්න බෑ ඩික්ෂනරිය එක බලන්න. ඕගොල්ලෝට මම මාර්ගයක් විතරයි පෙන්නන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ තමයි දැනගන්න ඕනේ වැඩ කරන්න. හරිනේ? ඔව් අධික තෙහෙට්ටු මේ තියෙන්නේ. අධික තෙහෙට්ටු. සුජානි අපිට ගොඩාක් කියවනවා. මොකද කිරිකින් හුස්ම ගැනීම අපහසුතාවය පෙන්වා දෙනවා. බරපතල. ඔව්. එතකොට චීන මිනිසුන් නිසා මොකද කියන්නේ? චීන මිනිසුන් නිසා ගන්නවා අඩුයි නේද සර්? හොඳ කතාවක්. ඔව්. එයා ඒ කියන්නේ යා කියන කතාව ඇත්තක් තියෙනවා. මෙහෙමයි. දැන් මට කියන්නේ ඇයි චීනේ ජපාන් මිනිස්සුගේ බඩ නැත්තේ? දැන් ඕගොල්ලෝ පහුගිය දවස්වල දකින්න ඇතිව චීනේ තානාපතිවරු මම හිතා චීනේ ආව නේද? චීනෙන් පහුගිය දවස්වල මර ඩෙලිගේට්ස් ලාව නේද? රිප්‍රසන්ටේටිව්ස් ලාවනේ ගොඩක් නියෝජිතයෝ. අදට චීන ජනාධිපති අපේ රටේ මැති ඇමතුරු ජනාධිපතිලා ඉන්නකොට සාමාන්‍ය අපේ රටේ පිරිමි සහ ගෑනු හැමෝගෙම උදරය වැඩිනේ. ඒකට ප්‍රධාන හේතුව මොකක්ද දන්නවද? චීන මිනිස්සු කන්නේ බොහොම ඒ කියන්නේ ඒගොල්ලෝ බොහොම කලින් කාලා අපි හිතමු දැන් චීන මිනිස්සු දැන් අපි නම් දැන් නිදා ගන්න ලෑස්ති මේ පන්ති වල මම නිදා ගන්නවා ඇත්තටම මොනවා හරි කාලා. චීන මිනිස්සු නිදා ගන්නවද රෑ 10ට? අනේ නෑ මේ මිනිස්සු හොඳට කනවා එක ඇත්ත. කාලා මේ මිනිස්සු වැඩ කරනවා. ඒ රටේ හැටියට ජපාන් චීන කොරියන් ඔක්කොම එහෙම. ඒ මිනිස්සු නිදාගන්න දැන් අපි නිදාගන්න රෑ 10 ඉඳන් උදේ 4 වෙනකන් එහෙම නෙවෙයි මේ මිනිස්සු නිදාගන්නේ. ඒ මිනිස්සුන්ට අවශ්‍ය කරන කැමති වෙලාවට තමයි මේ මිනිස්සු නිදාගන්නේ. ඒ මිනිස්සුන්ට අවශ්‍ය කරන ටයිම්. හරි. එතකොට ඒගොල්ලෝ සමහරලාට අපේ රටේ ලෝකෙ ගත්තොත් එහෙනම් දුප්පත් රටවල් තියෙනව නේද? දුප්පත් රටවල් වල තියෙන පළවෙනි අඩුව තමයි දීර්ඝ රැයක් තියෙනවා. දැන් අපේ රට සිටියම ගත්තොත් එහෙම දැන් මේ වෙනකොට සමහර ප්‍රදේශ බුදි. හැබැයි දියුණු රටක නිදා ගන්න නැහැ ගොඩක් අය. රාත්‍රී කාලේ තමයි උඩරිම වැඩ කරන්නේ. සමහර රටවල රාත්‍රී කාලේ තමයි ඒගොල්ලෝ වැඩිපුරම වැඩ කරන්නේ. හරි නේද? දියුණු රටවල් ගත්තොත් එහෙමයි. නමුත් ඉතින් අපේ රටේ තියෙන්නේ ඉතින් මිනිස්සු කොහොමද ආගම පැත්තෙන් වෙන්න පුළුවන්. මිනිස්සුන්ට අර සහැල්ලුවක් දීලා තියෙනවා. සමහර ඉතින් දියුණුත් නෑ සමහර ප්‍රදේශයේ මිනිස්සුන්ට ඉතින් නිදා ගන්නව හැර වෙන වැඩක් කරන්නත් නැහැනේ. ඒ මිනිස්සු හොඳට නිදා ගන්නවා. උදේට නැගිටිනවා. සාමාන්‍ය විදියට අර ආණ්ඩුවට ඡන්ද දෙනවා. ඒ වගේ වැඩ පිළිවෙලක් යනවා. ඔය චීන ඊට පස්සේ ජපානය කොරියාව ඒ මිනිස්සු ගොඩාක් වෙලාවට නිදාගන්නේ වෙනම විදිහකට අපි වගේ නෙවෙයි. අපි වගේ මාංශෝල බත් එකක් කන්නේ අපි පුරුදු වෙලානේ දැන්. එහෙම නැතුණු නිින්ද යන්නේ. ඉතින් අපේ ගොඩාක් මේ උදරේ නෑ. ඇයි අපි කාලා නිදා ගන්න ඕනේ? චීනි ජපාන් නිදා ගන්න කාලා වැඩ කර. ආමාශය ලොකු වෙන්නේ නැහැ එතකොට. දහනයක් වෙනෝනේ කන එක. ඒගොල්ලෝ හොඳට වැඩ කරනවා. කොච්චර කෑවත් කමන්නේ හොඳට වැඩ කරනවා. අපිට එහෙම වෙන්නේ නැහැ. right. අද යන් අපේ රචනාව. එයා කියන කතාව ඇත්ත. දැන් මෙන්න රටවල මිනිස්සු මිලුවටට නැතුව මුන් හොඳට වැඩ කරනවානේ. ඒක තමයි. ඉතින් මේ මිනිස්සු අර ගන්න ඕන තදලින්ද ගන්නවා එච්චරයි.
අධික තරම් නිදාගන්නේ නැහැ. මම හිතන්නේ අපේ රටේ අධික තරම් නිදාගන්න මිනිස්සු. හැමෝම එහෙමයි. මේ මමත් එහෙමයි. සාමාන්‍යයෙන් ඉතින් පැය අපි නිදාගන්න chance එකක් හම්බුනොත් නිදාගන්න ගොඩාක්ම අඩුයි සාමාන්‍යයෙන් දිනු රටවල මිනිස්සු. හොඳට ස්ටඩි කරලා බලන්න. right අපි බලමු මේ රචනාව මේක උවමනා දෙයක්. දැන් රචනා කීපයක් තියෙන එකක් කොවිඩ්. මම වීඩියෝ පවා දෙනවා. ඒ වගේම COVID-19 ගැන හොඳට දෙයක් පාඩම් කරගන්න. දැන් බලන්න 100 ගණක් හිටිය එක යනවා. දැන් අර ඉන්න අමාරු. 9:00යිනේ. බඩගිනි හැදෙනවා ඉන්න බෑ. කානිවල් එකක් නෙවෙයි මේක. දැන් අර මම පොඩ්ඩක් රන් සමනල ජෝඩුව වාගේ එහෙම නටනට බයිස්. ඒ වගේ අර අප් පෙන්නනවා නම් වගේ ඉන්න පුළුවන් නේ. හැබැයි මේක හොඳට මතක තියාගන්න. පට්ට වැදගත් මේ රචනාව. මේක මේ අපි දීපු එකක් මේ අරගෙන මම දෙන්නවා. මේක හරි වැදගත්. මොකද මාතෘකාව මම හිතන්නේ මේ වගේ දේවල් එන්නේ නැති වේද කියලා හිතන්න පුළුවන්. Advantages and disadvantages of online education. Online education එකේ තියෙන වාසි අවාසි. අනිවාර්යෙන් වුණ ටොපික්. කො බලන්න මේවට සූදානම් වෙලා ඉන්නයි. මේව සර් කරන්න අවශ්‍ය නැහැ. අපි දැන් මේව පාඩම් කරන් ඉන්නේ රචනාවක්. අනිවාර්යෙන් online education එකේ මොන හරි පැත්තක් එන්න පුළුවන්. වාසි අවාසි. මේ නාවා කියලා හිතමුකෝ. ඒත් හරි වටිනෝනේ මේ online education එක. දැන් මේ online education එක නිසානේ ඔයාලා ඉගෙන ගන්න. සමහර විට අපි දෙන්න හම්බ වෙන්නේ නැහැ නේ online education එක නැත්තම් නේද? බැරි මම හම්බ වෙන්න එකක් නැහැ නේද? Google වල එක එක ආයතන වල පන්ති ගියා. මේ වගේ සතිය දවස් 5ක පන්තියකට ඕගොල්ලොට හම්බ වෙන්න පුළුවන් වුණාද? කලින් ගියාද ඒ වගේ පන්තියකට? ගිහලා හොඳට ඉගෙන ගත්තද ඉංග්‍රීසි? පුළුවන් වුණාද? පත්තර කරාද? නිවුස් පේපර්ස් කරාද? ඉගෙන ගත්තද? පුළුවන් වුණාද? හැබැයි ඔන්ලයින් එඩියුකේෂන් ගැන ටොපික් එකක් දෙන්නේ නැහැ නේ. එහෙම වුණාද? ඒ ටොපික් එකක් නැහැ අපිත් නැහැ මුකුත්. දැන් ඉතින් අලුත්ම platform එකක් ලෝකෙට ආවා. මේක new era එකක්. අලුත් යුගයක්. එහෙනම් ඔයාලට මම පොඩි දෙයක් කියන්න. හැමදේම ඔන්ලයින් ඉගෙන ගන්න. මම කියන්නේ ඔන්ලයින් এডুকেෂන් එක ගැන නෙමෙයි. ඔයාගේ සෑම දෙයක්ම ඔන්ලයින් කරන්න වැඩ පිළිවෙල හදා ගන්න පුළුවන් නම් ඒක අනාගත ලෝකෙට හොඳයි. හරි. මේමනේ advantages මොකද advantage කියන්නේ? advantage කිව්වේ මොකක්ද? Advantages and disadvantages of online education. COVID-19 or Corona hit the world on New Year. මම මේ රචනාව දාන්න ගත නැති අය ගන්න. Advantage කියන්නේ වාසි ලියා ගන්න. වාසි. ලියා ගන්න මේක. Right, okay. Advantages and disadvantages of online education. Right? COVID-19 or Corona hit the world. Right? ලෝකෙට මොකද කරේ? පහර දුන්නා. COVID-19. Nothing.
හරි advantages and disadvantages of online education. COVID-19 or corona hit the world a year ago. දැන් නම් ඉතින් ඒක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා අවුරුදු දෙකක් විතර. COVID-19 or corona hit නේ. hit කියන්නේ මොකද්ද? පහර දුන්නා. The world a year ago. All are still struggling to survive against this rapid spreading virus. මේ බලන්න. All are still කිව්වේ මේ වෙනතුරුත් struggling කියන්නේ අර මේ මොකද්ද වෙලා තියෙන්නේ? struggle කරනවා මොකද්ද? අරගල කරනවා. අරගලයක නිරත වෙමින් හිටන survival කියන්නේ මොකද්ද? පණකෙන්ද රැක ගන්න ලියාගන්න. Against this rapidly spreading virus. වේගෙන් පැතිරලා යන වෛරසය. හරිනේ? එහෙනම් මේ අමාරු වචන ලියා ගන්නකො බලන්න. මොනවද? මුලින්ම දැනගන්න advantages and disadvantages කියන්නේ මොකක්ද කියලා. නැත්නම් ඉතින් වැඩක් නැහැ. සමහරවිට මේ වචනේ දාලා මේ රචනාව නැතත් වෙන දේවල් එන්නත් පුළුවන්. මේ රචනාව බොහෝ දුරට එන්න පුළුවන්. පොඩි මේක සමහරවිට ලකුණු 5ක ප්‍රශ්නයක් විදියට පොඩි දෙයක් විදියට එන්න පුළුවන් දෙයක් අනිවාර්යෙන්. Right, okay, it's raining hard in this area. I should leave, sir. Right, okay. Gihan, why no need? COVID-19 or corona hit the world a year ago, and all are still struggling. May struggling survive against this rapid spreading. Adhikalesa වේගෙන් පැතිරලා යන මේ වෛරසය, right? As a result of this pandemic, ප්‍රතිඵලයක් විදියට මේ pandemic එකේ pandemic කිව්වේ මොකද්ද? ලියාගන්න වසංගතේ. pandemic epidemic වසංගතේ ලියාගන්න. as කියන්නේ නිසා ප්‍රතිඵලයක් විදියට නිසා අන්න හරි වසංගතේ. As a result of this rapidly spreading, as a result of this pandemic කිව්වේ වසංගතය. Many problems have been occurred. ගොඩාක් ප්‍රශ්න සිදු වෙලා තියෙනවා. බලන්න. හරි. Many problems have been occurred and it affects බලපානවා many fields. ගොඩාක් fields වලට බලපානවා. මොකද field එක කියන්නේ ශේෂ්ත්‍ර. ගොඩාක් කලා ශේෂ්ත්‍ර වෙන්න පුළුවන්, අධ්‍යාපනයට වෙන්න පුළුවන්, දේශපාලනයට වෙන්න පුළුවන්. හැම දෙයකම මේක බලපාන. problem have been occur and it affects කියන්නේ බලපානවා. දැන් මේක සූදානම් වෙන්න ලියලා පොලේ ලියලා පොතේ ලියලා දැම්ම සූදානම් වෙන්න මේක ලියන්න සූදානම් වෙන්න. right? grammar සමහර වර්ධින්න පුළුවන්. ඔයගොල්ලෝ එක් බය වෙන්න එපා. ඒක ටික grammar අඩු අය මට කියන්න මම සඳ පන්තිල join කරගන්නවා හැමෝම. many fields such as economy කිව්වේ ආර්ථිකයට බලපෑම. මෙන්න මේ such as කියන්නේ මේ වගේ ආර්ථිකයට බලපෑම. හරි නේද? වචන අහන්න අමාරු වේවා. struggling කියන්නේ මොකක්ද? struggle කියන්නේ සිංහලෙන් මොකද්ද? මොකද්ද කියන්නේ? අරගල කරනවා. struggle කියන්නේ අරගල කරනවා. අන්න අර ආර්ථිකමය වශයෙන් බලපානවා. economy ආර්ථික වශයෙන් බලපානවා. health කියන්නේ සෞඛ්‍ය. society කියන්නේ සමාජය. as well as ඒ වගේම the education අධ්‍යාපනයට බලපාන. දැන් අධ්‍යාපනයේ දැන් ඕගොල්ලොන්ට හොඳයි. ඕගොල්ලොන්ට අර කලින් ආයතන වලට දහස් ගාණක් ගෙවාගෙන ඒවට ඇඩ්මිෂන් හදාගෙන මේ වගේ ප්‍රශ්න කරගෙන යන්න සිද්ධ වුණානේ.
නේද? ආයතන ඔයගොල්ලෝ හූරා කෑවා, කසා කෑවා. ඒව දැන් ඔක්කොම නැති වෙලා ගිහිල්ලා ඔයාට වාසි. හැබැයි අර පුංචි ඉස්කෝලේ ළමයින්ට එහෙම එක වසරේ යන්න තියෙන ළමයින්ට එක වසර අවුරුද්ද එහෙම්මනේ. එක වසර ගිහිල්ලා අර වැටෙන එක, රණ්ඩු වෙන එක, ගුරුරුගෙන් ගුටි කන එක, දඩුවම් විදින එක, ඒ වගේ අත්දැකීම් ළමයින්ට නැහැ. කැම්පස් ළමයින්ට කැම්පස් එක දැකලත් නැහැ, සීනියර්ස්ලා වෙලා, ජුන්නෝ වෙලා, එක්සෑම් ලියලා කැම්පස් එක දන්නෙත් නැහැ. කොහෙද තියෙන්නේ කියලා දන්නෙත් නැහැ කැම්පස් එක. මේ වගේ විශාල දේවල් සිද්ධ වුණානේ. නේද? අධ්‍යාපනයේ ඒක හොඳ පැත්තක් තියෙනවා, නරක පැත්තක් දෙකම තියෙනවා. ඔන්න මොකද උනේ? එඩියුකේෂන් එකට සම්පූර්ණයෙන්ම මරු පහරක් එල්ල වුණා. හැබැයි හොඳ පැත්තකුත් ආවා, නරක පැත්තකුත් ආවේ. දෙකම මතක තියාගන්න. Advantage and disadvantage. With the rising of this disease කියන්නේ රෝගය. අර disorders කිව්වේ mental disorders නේ, මානසික රෝගනේ. මේක disease කියන්නේ සාමාන්‍යයෙන් රෝගය. This disease මේ රෝගය පැන්ඩමික් නෙවෙයි. පැන්ඩමික් කියන්නේ වසංගතය. හැම රෝගයක්ම වසංගතයක් වෙන්නේ නැහැ. වසංගතයක් කියන්නේ හරි භයානකයි. කෙනාගේ පැතිරෙනවනේ. Disease that countries had to be කියන්නේ සිද්ධ වෙනවා. had to be locked down. මොකක්ද මේ? මේ රෝගය had to be locked down. lockdown කියන්නේ සිද්ධ වුණා වහන්න. countries කියන්නේ ගොඩක් නේ. එතන කියන්නේ රටවල් වහන්න සිද්ධ වුණා කියලා කියන්නේ. ඕකේ සාමාන්‍ය ස්වරූපය තමයි have to කියන්නේ සිද්ධ වෙනවා. have to has to සිද්ධ වෙනවා. සිද්ධ වුණා කියන්නේ had to කියන්නේ සිද්ධ වුණා. වහන්න the countries had to be locked down. වහන්න සිද්ධ වුණා කියලා මේ කියන්නේ. The countries had to be locked down at the educational institute. Educational institute කිව්වේ අධ්‍යාපනික ආයතන. Educational institutes such as school, universities, private classes had to be closed. වහන්න සිද්ධ වුණා. Educational institute කිව්වේ අධ්‍යාපන ආයතන තියෙනවනේ. ළමයින්ට පොඩි ළමයින් ඉඳලාම ඉගන්නපු විවිධ ඇකාඩමි තිබුණ අධ්‍යාපන ආයතන ඔක්කොම වහන්න සිද්ධ වුණා. මේක ඔළුවට අරන් ප්‍රැක්ටිස් කරන්න ලියන්න මහ දෙයක් නෑ. Educational institutes such as schools. such as කියන එක නිතරම කියන වගේ. School, universities, private classes had to be closed. Then the new chapter එකක් කිව්ව අලුත් chapter එකක්. then කියන්නේ ඊට පස්සේ ලිඛිතව ඊට පස්සේ the new chapter of online education has begun. begun කියන්නේ පටන් අරගෙන තියෙනවා. මොකද්ද online education එකට සිංහලෙන් කියන්නේ මොකද්ද? දුරස්ථ අධ්‍යාපනය. මොකද්ද කියන්නේ? online education එක පටන් අරගෙන තියෙනවා. නැත්නම් the new chapter of online education කියන්නේ online education එකේ අලුත් පරිච්ඡේදයක් පටන්. කලින් තිබ්බ මේක හැබැයි ලොකුවට මේ ජන සමාජයට ගිහිල්ලා තිබ්බේ නැහැ. දැන් ඔයගොල්ලෝ online හරහා class සම්බන්ධුනේ නැහනේ. නමුත් සමහර දියුණු රටවල් වල විශ්වවිද්‍යාල එහෙම online හරහා තිබුණ දේවල්. Zoom එක ගැන එච්චර දැනන් හිටියේ නැහැ. Skype හරහා පොඩි ඔය Google meeting වගේ හරහා පොඩි දෙයක් තිබුණේ. මේ Zoom කියන එක අපි එච්චර භාවිත කරන්න අපි එච්චර ලොකුවට පෙළඹිලා තිබුණේ නැහැ. හරි. හැබැයි ඒකේ new chapter එකක් ආරම්භ කරා දැන්. දැන් online එක තමයි ගොඩක් කැමති. හරි පහසු. රාත් 10ට උනත් ගෙදර ඉඳන් පන්තියක රූමනාවක් තියෙන සම්බන්ධිත. කොහෙවත් යන්න ඕනේ නැහැ. බස් එක යන්න ඕනේ නැහැ. වාහනේ යන්න ඕනේ නැහැ. තෙල් ගහන්න ඕනේ නැහැ. විශේෂ අඳුමක් ඕනේ නැහැ. අපි පන්තියකට යනවා කියන්නේ shopping කරන්නත් එපා. එක දවසට එක ඇඳුම් අඳන් යන්න ඕනේ. විවිධ දේවල් වලට බලපාන. මුකුත්ම නැහැ දැන්. හරි.
as a solution විසඳුමක් විදියට for the problem මේ problem වලට විසඳුමක් විදියට teachers school universities as well as කියන්නේ ඒ වගේම ලියා ගන්න මේ වචනේ ඒ වගේම private classes මොකද්ද මේ කියන්නේ as a solution කියන්නේ විසඳුමක් විදිහට ප්‍රශ්නයට ගුරුවරු school පාසල් සහ universities as well as private classes started to teach via online මොකද via කියන්නේ හරහා via කියන්නේ හරහා via online it became very popular ඒක මාර popular වුණා ජනප්‍රිය වුණා දැන් ඒක වෙලා තියෙනවා very popular among student කියන්නේ ළමයි අතර සමස්ත ළමයි අතර මොකද වෙන්නේ ඒක හරි among කියන්නේ වැඩි පුරුෂක් අතර ගොඩක් අතර අන මාර්ගගත අධ්‍යාපනයනේ ජනප්‍රියන්න හරි උගන්නපු එකේ වීඩියෝ එකක් දෙනවද ගොඩක් පටින පාඩමස්ස මේක අපිට පවර් කට් එකක් වෙලා මුල හරියම මිස් වුණා දුරස්ථ අධ්‍යාපනය දැන් ඔයාලා මොකද දුරස්ථ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේ දැන් මේ දුරස්ථ ඒ කියන්නේ මාර්ගගත අධ්‍යාපනය එහෙමද ඔන්ලයින් এডুকেෂන් කියන්නේ අපි කියන ඔන්ලයින් දැන් ෆිසිකල් නේ ෆිසිකල් ක්ලාස් ට්‍රැඩිෂනල් ක්ලාස්රූම් එකක් තියෙන මිදිලා දැන් ඉතියේ අර සාම්ප්‍රදායික පන්ති කාමරේ එතකොට දැන් ගුරුවරයෙක් විවිධ මහත්සියක් දරන්න වෙනවා ගුරුවරයා කර වගේමනේ ඉතින් මේ විවිධ විදියට එන්න එපයි ගුරුවරයාත් ඉතින් සෑහෙන කැපකිරීමක් කරන්න ඕන පන්තියක දැනකොට මෙහෙමත් කැපකිරීමක් කරනවා නමුත් ඉතින් අර මුද වාසි තියෙන දේ නිදහසේ උගන්වන්න පුළුවන් ගුරුවරයාට ඕන විදියට තමන්ගේ ප්ලැට්ෆෝම් එක තමන්ට හදාගන්න එමන් student as well as කියන වගේ මේ නිතරම අරන් දෙන පුරුදු වෙන the teachers ලා because it is a new experience අලුත් අත්දැකීම මුල් කාලේ ඉතින් හරි අමාරු ඔන්ලයින් පටන් ගත්ත කාලේ ඉතින් අපි සමහරලාට ළමයට WhatsApp එකේ ක්ලික් කරන්න දන්නෙත් නැහැ WhatsApp හදා ගන්න දන්නෙත් නැහැ සමහර Zoom එකේ අපිට password එක ගාලා ඒ ටිකත් හදලා දෙන්න උනා මුල් කාලේ පන්ති පටන් ගන්න. අයි මේක අලුත් experience එක ගුරුවරුන්ටත් අලුත් and not only that මේ ඒ විතරක් නෙමෙයි මේ වචනේ ගන්න මේ not only that රචනාවල් ලියනකොට නිකන් ලියන්න යන්නේ නැතුව මේ වගේ වචන අරන් ලස්සනට හදා ගන්න not only that also they have many advantages from online education ගොඩක් advantages උත් තියෙනවා also they have many advantages from online education ඒ විතරක් නෙවෙයි තව advantages ඕන තරම් තියෙනවා කියලා කියන්නේ හරිද ඇත්ත වශයෙන්ම අපි ආයතනයක කරත් අපිට දවස් 5ක් කරන්න බෑනේ ළමයින්ට මොකද ආයතන වලට ගණන් දෙන්න ඕන සර්ට හම්බ වෙන ගානෙන් සම්පූර්ණයෙන්ම ආයතනයකට අපි ගණන් දෙන්න. එහෙම කියලා ඔන්ලයින් এডুকেෂන් එකේ ගණන් අඩු කරලා තියනවද ගුරුවරු? එහෙම එකක් නැහැ. දැන් අපිට මේ දවස් 5ක් මෙහෙම කරන්නේ ළමයින්ට ජොයින් වෙන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. එහෙම හැමෝම හදන්නේ නැහනේ. දැන් මම දන්න සමහර පන්ති වල 10 ගණන් 3000 4000 බිල් දෙන්නේ ළමයින්ට මේ ගෙවන්න දෙන්නේ ආයතන. ඉතින් මේ ඒවට අහු වෙලා ළමයි යනවනේ. හැබැයි මේක හරහා දක්ෂයන්ට හොඳ ප්ලැට්ෆෝම් එකක් ආවා. දක්ෂයෝ වහන්න බැරුව ඉස්සරහට මම දැකලා තියෙනවා මේ ඔන්ලයින් එකෙන් විශාල ඉස්සරහට ආපු අර හැංගිලා හිටපු දක්ෂ කට්ටිය ඉස්සරහට ආවා. අර නම් දරන් හිටපු අයගේ ඉස්සර ගියේ පෝස්ටර්ස් වලට නෙපන්ති. පෝස්ටරේ දැක්ක ලොකු සර්ට හොඳට සල්ලි තියෙනවා නම් ලොකු පෝස්ටරයක් ගහන්න පුළුවන් නම් ළමයි ටික පන්තියට ගෙන්න ගන්න පුළුවන්. හැබැයි උගන්වන්න බෑ එච්චර. මාකටිං එක හොඳයි. මාකටිං වලින් යන්නේ දැන් මං ගැන දන්නේ නැති ළමයි කොච්චර ඇත්ද? නේද? එතකොට ඔව්ස බුලුවන් දෙන්න වීඩියෝ එක අපිට වහිනව කනෙක්ෂන් නව. දැන් එතකොට එහෙම තමයි හැමෝටම
උගන්වන්නත් බැහැනේ. අර උගන්වන්න chance එකක් නැති වෙන්න කොටසක් ඉන්නවා. දැන් අපි online education එකකින් මනෙවේ අපි පන්ති කරලා එමීමේට අවිල්ලා ඉන්නකොට නෙමෙයි ආවේ. නමුත් අර මහ විශාල ආයතන වලනේ මේක කරගෙන හිටියේ. බලමු මොනවද මේ easy access ඉක්මනට access එක ගන්න පුළුවන්. accessibility එක is one of the advantages. A teacher or lecturer can start online class or lecturer using the internet package. Internet package එකක් අරගෙන යන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන දැන් මම ඇන්නේ SLT. And a smartphone or computers installed with Zoom meeting or Google meeting. දැන් Google meeting එක නම් ගොඩක් අය යනවා අඩු Zoom එක කරා යන්න පුළුවන් packages දීලා තියෙන හරි ලේසි. අපිත් ඒක Zoom එකට හුරු වෙලා තියෙන්නේ. හැබැයි Google meeting කියලා එකකුත් තියෙනවා. මේ කලින් use කරා ගොඩක් අය. දැන් මම දැකලා තියෙනවා ගවර්න්මන්ට් එකේ ඉඳලා සමස්ත සියලුම සාකච්ඡා Zoom හරහා දැන් පවත්වනවා. ඒක අලුත් ට්‍රෙන්ඩ් එකක්. අපිට මීටින් දාන්න ඕනේ නැහැ මේක හරහා කරන්න පුළුවන්. ඒ වගේම student also can join the class very easily. ළමයින්ට ඕන කෙනෙකුට හරියම පහසුවෙන් join වෙන්න පුළුවන්. ඔව් කොරෝනා වලින් අපිට උන හොඳ දේ තමා සර් හම්බුන එක. right. එමෙ හිතනවා. මම හම්බුනේ කොහොඳයි කියලා හිතන්නේ. right. Join the class very easily using the smartphone computers. One of the most important thing is safety. මෙන්න පළවෙනි එක මේ. දැන් හිතන්න දැන් කොහොමද රැයටට පන්තිවල ජොයින් වෙන්න බෑනේ අත්‍තරම මේ Zoom නැත්තම් එහෙම ජොයින් වෙන්න බෑනේ නේ. කවුද රැයටට පන්ති වලට යන ආයතන? එහෙම යන්න ඕන ඒ ලෙවල් වල ළමයි නම් ඉතින් නයිට් ක්ලාස් කරනවා. නමුත් ඉතින් දරුවෝ ඉන්න ගෙවල් වල ඉන්න අය කැම්පස් ළමයින්ට එහෙම යන්න බෑනේ අත්‍තරම. සේෆ්ටි එක නෑ. බස් එකේ බස් 3ක විතර යන්න ඕන ක්ලාස් එකට. දැන් අනුරාධපුරේ ඉන්න ළමයෙක් කොහොමද මගේ පන්තියේ ඉන්නේ? හැබැයි ළමයින්ට අනුරාධපුරේ ඉන්න පුළුවන්. දැන් මේ ලංකාවේ අතරම හැම ප්‍රදේශෙම ළමයි ඉන්න ඕන විතර. අන්න සේෆ්ටි එක ආරක්ෂයි. රෝගෙන් වැළකෙන්නත් පුළුවන්. රෝගී විතරක් නෙවෙයි දැන් රෝගේ නැති වෙලා ගියා මේ platform එක මාරු. තිබුණ දෙයක් ඒක 아무තු විදියට ආවා. ඉතින් කොරෝනා එකකින් යමුත් හොඳ දෙයක් එක පැත්තක්. Both teachers and students can do this staying at home. මේ ගෙදරින් ඉඳන් කරන්න පුළුවන්. මෙහෙමයි ඒ ගුරුවරයා අනුව තීරණය වෙනවා. ඉතින් මම දැකලා තියෙනවා හරිම දක්ෂ ගුරුවරු ඉන්නවා ඔන්ලයින් එකේ හරියට වැඩ ලස්සනට කරනවා. හරි. අර ඉස්කෝලේ උගන්වනවට වඩා ඒගොල්ලෝ හරි ස්වාධීනව දැන් අපි උනත් ඉස්කෝලේ උගන්වන්න ගියාම බෑ කරන්න. මොකද ප්‍රින්සිපල් කියන විදිහට කරන්න ඕන. නියෝජ්‍යවලපති කියන විදිහට කරන්න ඕන. සිලබස් එක කවර් කරන්න ඕන. ඉතින් එහාට ළමයින්ට උගන්වන්න බෑ. විෂයට හිර වෙනවනේ ගුරුවරු. නමුත් ටියුෂන් ගුරුවරයෙකුට තමන්ම ප්‍රධානිය නම් තමන්ට නිදහසේ ඕන විදිහට උගන්වන්න පුළුවන් ප්‍රී ළමයෙකුට. නිදහසේ උගන්වන්න පුළුවන්. ඉතින් මේ වගේ platform එකක් ගෙදර ඉඳගෙන තමන්ට ඕන විදිහට දැන් මේ මම බෝඩ් එකක් පාවිච්චි කරනවා මට පුළුවන් විදිහට මම මේ විදිහට කරනවා. සමහරව මම දැකලා තියෙනවා හොඳ බෝඩ් එකක්. ඉතින් අපි ගන්නවා ඉස්සරහට. නමුත් අර මේ වගේත් ළමයින්ට හොඳයි නේ. ඉතින් මේ ක්‍රමයේ එක්කෙනාගේ ක්‍රමය විවිධයි. සිස්ටම් එක විවිධයි. ඉතින් තව කෙනෙකුගේ ක්‍රමයක මගේ වෙන්න අවශ්‍ය නැහැ. තමන්ට ආවෙනික රටාවකින් නිර්මාණය කරගන්න පුළුවන්. හරි. ගෙදර ඉඳගෙන. ඉතින් දැන් මගේ පේන්නේ උඩුකය විතරයි. දැන් ඕගොල්ලොන්ට කෘතුහලයක් නැහැ නේ මගේ යටි ප්‍රදේශය බලන්න ඕනේ. මේ උඩු ටික විතරයි සර්ගේ පේන්නේ. සර් මොකක්ද දැන් ඉන්නේ? ඒ බලන්න එහෙම හිතනවද ඉන්න ගමන්? සර් මං හිතන්නේ තරමක් තමයි ඇඳගෙන නැත්තේ. මේ උඩට විතරක් මේක මෙහෙම දාලා තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ ඒක. ඉතින් මෙහෙම ගුරුවරයාටත් ඉතින් හරි සැහැල්ලුයි. ඒක පැත්තේ. දැන් අපි මෙහෙමනේ පන්තියකට යනකොට මෙහෙමයි. ගුරුවරයාගේ ඉතින් දැනුම වෙනස් වෙන්නේ නැහැ. ටී-ෂර්ට් එකක් අඳන් ඉගෙනුවා, බෙල්ට් එක දාලා ලස්සනට මේක දාලා කෝට් එක දාලා ඉගෙනුවා කියලා දැනුම වැඩි වෙන්නේ නැහැ. අර මෙහෙමයි තියෙන්නේ.
teacher should be decent නේ. දැන් ආයතනික කොහේ හරි උගන්වනකොට දැන් මම මේ ගෙදරින් ඉඳන් උගන්වනකොට ඉතින් තේරුමක් තියෙනවා ටයි එක දාලා මේව දාලා මේ ළමයට මොනා කරන්න බලන්න මං ගැන කොහොමද දන්නවනේ. right මේ ඉතින් ඒක නිසා ඒක හරි easy වැඩ පිළිවෙලක්. Another advantage is there are many new methods. මේ අලුත් methods තියෙනවා. දන්නෝනේ such as screen sharing. දැන් screen sharing screen එක share කරලා තියෙන්නේ මම. මේ තියෙන්නේ මේ. පේනෝනේ? online test කරන්න පුළුවන්. ඉස්සරහට ඔයාලට මම test දෙනවා. Google form එක හරහා විභාගයක් තියෙන දෙසැම්බර් වල මම කරනවා. දවස් දෙසැම්බර් මම හිතන් ඉන්නවා දෙසැම්බර් මාසේ 22 23 24 වගේ පාට පොඩි ටෙස්ට් එකක් දෙන්න Google form එක හරහා දෙසැම්බර් 23 විශේෂයෙන්ම ඒ දවස්වල මම දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා. හරිද? වැඩි දවසක් නැහැ. Google form එක හරහා ඔයගොල්ලන්ට මම දෙනවා එක්සෑම් එකක් පවත්වන්න. හරිද? online test අපිට පවත්වන්න පුළුවන්. රෙකෝඩ් එකක් දෙන්න පුළුවන්. හැමදාම නෙවෙයි. හැමදාම වුණත් දෙන්නත් පුළුවන් ඉතින් ඒක පන්ති අනුව තීරණය වෙන්නේ. ඉතින් මම ඒක නේද YouTube එකක් හදලා හොඳ platform එකක් වට හදලා දීලා තියෙන්නේ. And video lessons they are very attractive. So students love to study via online. Student ඉතින් හරි කැමති ෆෝන් එක හම්බ වෙනවා. ඉතින් ඉතහස් ඉතින් තමන්ට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හරි අලුත් අත්දැකීමන්නේ ටීවී එකේ වෙනද කාටුන් බැලුවා, චිත්‍රපට බැලුවා, ඉන්දියා කතා බැලුවා, ඒ වගේ ගුරුවරයෙක් මෙහෙම ඉඳගෙන කතා කරනවා. ඉතින් මේක මෙහෙම ඔන්ලයින් කරන්න පුළුවන්, ගෲප් ක්ලාස් කරන්න පුළුවන්, ඉන්ඩිවිඩුවල් කරන්න පුළුවන්, මේ වගේ ඕල් ක්ලාස් කරන්න පුළුවන්. තමන්ට ඕන විදිහට පන්ති අරේන්ජ් කරගන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. හැබැයි ඉතින් Zoom එකට ගෙවන්න ඕන. දැන් අපි මේ සල්ලි වේදම් කරලා ගෙවලා මේව කරන්නේ නිකන් අපිට දෙන්නේ නැහැ මේව කඩ් නොවි කරන්නේ. දැන් ඔන්ලයින් further තවදුරටත් furthermore කියන්නේ තවදුරටත් log into the new education website. දැන් උදාහරණයක් ගත්තොත් ධම්මික පෙරේරාගේ ඔය DP education එකේ DP education එක දන්නවද? ධම්මික පෙරේරාගේ අධ්‍යාපනය. එයාගේ වෙබ්සයිට් එකක් තියෙනවා. යාට Google මේ යාට YouTube channel එකක් තියෙනවා. ඒ හරහා ලෝකේ පුරා ඉන්න ළමයින්ට මම හිතන්නේ භාෂා තුනෙන්ම තියෙනවද කොහොමද ඕන තරම් lessons හදලා තියෙනවා. ඒක හොඳ වෙබ්සයිට් එකක් අපේ රටින් නිර්මාණය කරපු ලොකු platform එකක්. ඕන කෙනෙකුට එකෙන් හරහා ඉගෙන ගන්න පුළුවන්. අනාගතේ මේ වගේ පැතිකඩවල තමයි යන්නේ. Student can get knowledge. ඉන්නලා ඒ අන්තර්ජාලයේ තියෙනවා නම් ඒකට ඉගෙන ගන්න පුළුවන් ඕන එක. With the above advantage, one of other hand, on the other hand, මේ වචන ගන්න on the other hand එක පැත්තකින් බැලුවොත් there are disadvantages also in online education. ඒව නම් ඕගොල්ලෝ දන්නව වැඩි දෙයක් ඕනේ නැහැ. අවාසි ටික දන්නවා දැනටත් භුක්ති විඳිනවා. මොනවද? lack of supervisions of teachers. දැන් මම කැමරා on කරන්න කියලා නැහැ. මට සුපර්වයිස් කරන්න බෑ ගෙදර මොනවද ඔයා කරගෙන ඉන්නේ කැමරා ඔන් කරන්න ඔන් කරපන් කැමරාව නැත්තම් තෝ එන්න එපා පන්තියට කොහෙද ඉන්නේ ඔය බාත්රූම් එකේද ඉන්නේ බුදියගෙන නේද ඉන්නේ නෙට් එක දාගෙන නේද ඉන්නේ පොට්ටයක් බදාගෙන ෆෝන් එක මෙහෙම තියන් ඉන්න ගමන් බුදිය ගන්නවා මට ඒව කියලා ඇඟිල්ලෙන් ඇල්ලලා සුපර්වයිස් කරලා නැගිටපිය බල්ලා නැත්තම් තෝ පළ එහෙම කියලා පන්ති කරන්න බෑ Taman දැනගන්න ඕන අර lack of supervision කියන්නේ lack of කියන්නේ අඩුයි අපි lack of student ඒ කියන්නේ ළමයින්ගේ අඩුව of teachers is one of them එකක් අතරම ඉතින් මම කරගෙන යනවා පුළුවන් විදිහට වීඩියෝ ඕනම පන්තියක් එහෙමනේ අපිට එහෙම කරන්න බෑ ඇඟිල්ලෙන් එන නෑ අපි හිතමු ලොකු පන්තියක් කරා කියලා ඒ 100කට විතර පන්තියක් කරනකොට එක එක්කෙනාගේ ඇඟිල්ලෙන් එන නෑ මෙහෙම බලන්න බෑනේ නමුත් අවධානය යොමු කරන්න පුළුවන් තර කරාට ගුරුවරයෙක් පොඩි ඒවා වෙනවා අපි දැන් පොදුවෙනි උගන්වන්නේ technical issues තියෙනවා බූ ඇහුවොත් නැත්නම් signal නෑ coverage එක නෑ is another disadvantage මේව ලියන්න පුළුවන් that online education is not suitable for some areas සමහර areas වලට online education එක හරියන්නේ ඇයි ඒ අපේ රටේ ප්‍රශ්නයක් ඕගොල්ලෝ පත් කරගත්ත පාලකයන්ගේ ප්‍රශ්නයක් හරියට coverage එක දෙන්න බෑ
ඒකයි ඒ කියන්නේ මං කියන්නේ නැහැ ඔයගොල්ලෝ හොඳට දන්නවා where there are no internet network facilities available internet network facilities available නැති ප්‍රදේශවලට online education කරනක වැඩගත් වෙන්නේ නැහැ ඒ ළමයි පව් මොකද ඒ ළමයින්ට සිග්නල් ටික හරියට නැහැ ඒ කියන්නේ කවරේජ් එක නැහැ කියලා නේ කියන්නේ ඇහුවොත් නැත්තම් කියන්නේ අදන එන්න බැරුණා සර් අයියෝ එන්න බැරුණා සිග්නල් ඉතින් මෙහෙම කරන් යනකොට ඒ වගේ ගැටලු මේ සම්බන්ධ වාචික සරණාමය දාලා තියෙන මයික් විස්තර කරන්න පස්සේ where there are no internet network facilities available නැති ප්‍රදේශවලදී මෙහෙම කරන එක වැරදි පාක්ෂි education is an equal right මෙන්න මේක ලියා ගන්නද හොඳට ඉගෙන ගන්න මොකද කියන්නේ දැන් එහෙම රටක සමස්ත ඔන්ලයින් এডুকেෂන් එකක් කරනවා නම් ගවර්න්මන්ට් එකකින් හොඳට කවරේජ් එක දීලා ළමයින්ට ෆැසිලිටිස් දෙනවා. අපි දැක්ක පහුගිය දවස්වල ළමයි ගස් උඩ නැගලා ගස් උඩ ගෙවල් හදලා ගස් උඩ පැලවල් හදලා අම්මලා තාත්තලා දිදි මරාගෙන සෑහෙන වැඩ කළා. ඉතින් මේ ඔන්ලයින් এডুকেෂන් නිසා ගොඩාක් පැතික සමහර ළමයි මැරුණ ෆෝන් එක නිසා තාත්තා අම්මා පුතාලා දුවලා ගහ ගන්නවා. ගෙවල් වල මාර ප්‍රශ්න තර කරන්න නිකම් මේ පොල්ලක් කරන් ගහපු ගොඩට ඇදලා එලා මෙතන මැරලා වැටිලා දැන් මේ මොකද මේ ෆෝන් එක පාවිච්චි කරන ගේම් ගහලා ළමයි පිස්සු වැටිලා දැන් ඕගොල්ලෝගේ ගෙවල් වල බලන්න අංගිල මල්ලිලා මොකද කරන්නේ මේ දවස්වල ෆෝන් එකේ ඉන්නේ ඇහුවොත් ෆෝන් එක මොකද කරන්නේ දැන් ඔන්ලයින් පත්තියක් තියෙනවා කියලා කියනවා ඔන්ලයින් තියෙනවා දැන් Zoom meeting එකක් තියෙනවා වීඩියෝ එකක් බලනවා නෑ උන් සමහරලාට ගේම් එකක් ගන්නවා වෙන වෙන වැඩ මං කියන්නේ එක ඩිස්ඇඩ්වාන්ටේජ් මේකම දිහා බලන්න බෑ අපිට. එක පැත්තක් විතරයි මේ. හරිද? and equal right කියන්නේ මොකද? equal කියන්නේ සමානයි. අධ්‍යාපනයේ සම අයිතියක් දෙන්න ඕනේ. යාපනයේ ළමයටත් කොළඹ රොයල් එකේ ළමයටත් සමානව තියෙනවා. රොයල් එකේ ළමයට ඉගෙන ගන්න පුළුවන්. හොඳට සිග්නල් ටික තියෙනවා කවරේජ් එක විතර ගැටුම්. නමුත් අනුරාධපුර ගලෙන් විදුරු වැවේ ළමයි කොහොමද ඉගෙන ගන්නේ? හරි? අද නම් මම අර නිවුස් පේපර් එකක් කරන්නත් හිටියේ. මේක ඒ කියන්නේ මේ ඇත්තට මට මේ හිතා ගන්න බෑ මේ නිවුස් දැක්කම 70 years old student estranged Facebook girlfriend for not kissing on phone. කොල්ලක් අරගෙන ඉන්න බා කොල්ලා අවුරුදු 17යි සාමාන්‍ය පෙළ කරපු කොල්ලෙක්. කෙල්ල මේ ෆෝන් එකෙන් උම්මා කියලා කිස් එකක් දීලා නැහැ කියලා. ඌ මැරිලා. එක පැත්තකින් හිටින මේ වගේ එකෙන් මැරුණ එකත් හොඳයි කියලා. මොකද මේ ඒ කියන්නේ මේ මං හිතන්නේ මේ ළමයට මානසික රෝගිකුත් තියෙන්නේ නැති. අපි අර කියන වගේ නැත්තම් මේ වගේ මෙහෙම මැරුණයි කිව්වත් අපිට පුදුමයි අතර. පොලිසිය කියන්නේ මේ කිස් එකක් දුන්නේ නැහැ කියලානේ ගෑල් ළමයා. ඒ කියන්නේ මේ අවුරුදු 17 කොල්ලේ පට්ටහේන යන්නේ නේ. කිස් එකක් දුන්නේ නැහැ කියලා. මම හිතන්නේ මානසික රෝගයක් පැත්තක් මේ ළමයට මොකක් හරි තියෙන දේ ගැන හොයලා බලන්නේ නැහැ. ඒ නිසා මේ ළමෙන් මැරිලා. හේතුව ඒක කියන අපිට හිතා ගන්න බෑ ඒක එච්චර හේතුවක්ද කියලා බැලුවට ඒ වුණාට එහෙම හිතන්න බෑ. දැන් අර අම්මා ගැහුවා කියලා පොඩි ළමයෙක් දිවනසාගෙන තියෙන්නේ. ෆෝන් එක විශ්ම කියන්නේ අම්මා ෆෝන් එක ඉල්ලුවා කියලා. අපි දැක්ක පහුගිය දවසේ අම්මා කියන කතාව තාත්තා කියන කතාව. මේ වගේ ප්‍රශ්න එනවා. එහෙම කියලා ගෙදර ඉන්න පොඩි උන්ට දෙන්න නැතුව අරින්න එපා ෆෝන් එක. උන්ට ඉතින් ඔන්ලයින් එඩුකේෂන් ඉගෙන ගන්නත් එපා. මේ වගේ සුපර්වයිස් එකක් හොඳට කරන්න සිද්ධ වෙනවා. But the student who are poor can't join the classes. ඉතින් දුප්පත් ළමයි ඉන්නවා. හැබැයි ඉතින් අපේ රටේ ෆෝන් එකක් ගන්න බැරි තරම් දුප්පත් අය නැහැ නේද? මේ සමහර වෙලාවට ඉන්නවා ඉතින්. එහෙම නම් පන්ති වල ජොයින් වෙන්න බෑ සාමාන්‍යයෙන්. එහෙනම් රජයෙන් මේ අයට වැඩ පිළිවෙලක් දෙන්න ඕනේ. අදුම තරමේ ෆ්‍රී ඉන්ටර්නෙට් ෆැසිලිටිස් එකවත් දෙන්න ඕනේ. එහෙම තියා ඉදිරියදා කන්නවත් බැරි තත්ත්වයක් රටේ උදා වෙලා තියෙනවා කොහොමද මෙහෙම කරන්නේ? ඒ මුකුත් ඕනේ නැහැ. ගෑස් එකවත් අඩු කරලා නිකන් බඩු මිල අඩු කරලවත් අපිට කන්න ටිකක් සාමාන්‍ය ජනතාවට කන්න පුළුවන් තත්ත්වයක් තිබ්බනම් ඔන්ලයින් නැත කාලා බීලා හරි ඉන්න පුළුවන් නේද? Poor can't join the classes so lecturers as they don't have computers or internet facility. Computer නැතුව කොහොමද phone නැතුව කොහොමද උන් education එක කරන්නේ?
අන්න එක පැත්ත. හැමෝටම බලපාන දෙයක් නෙවෙයි මේ. එක පැතිකඩ අවාසියක්. ඔයාලට ලියන්න පුළුවන්. To step up. පියවර ගන්න ඕන to a developed society. Online education is must. මෙන්න මේ වාක්‍ය බලන්න මේ. Online education is a must. ඒ කිව්වේ. Online education එක අනිවාර්යයි. දැන් සමහර මටත් කතා කරන අනේස ඊ ජොයින් වෙන්න බෑ. සිග්නල් මූව්. මං අහනවා ඇයි ඒවා රවුටර් එකක් නැද්ද? රවුටර් නෑ. නිකම් මේ තියෙන ඩයලොග් මොබයිල් ෆෝන් එකෙන් කතා කරන එකේ මෙයා ලොග් වෙනවා. ඉතින් කොහොමද පන්ති එන්නේ? එහෙම එන්නේ නැහැ. පැකේජ් එකක් දාගන්න ඕන. අපි රවුටර්ස් ගන්න ඕන. හොඳ පැකේජ් එකක් වාගේ ඒරියා එකකට අනුව කරන්න ඕන. නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔයගේ ආණ්ඩු අත් කරගන්න බයි. රටේ ජනතාවගේ බුද්ධිය පේනවා කවරේජ් එක නැතිකම. කවරේජ් එකවත් දෙන්න බැරි පාලකයෝ අවුරුදු 70ක් පත් කරලා තියෙනවා. For that සමහර රටවල් තියෙනවා දියුණු රටවල් පැය 24 පුරාම free internet facilities එක. ඒ මිනිස්සුන්ට එහෙම ඉන්ටර්නෙට් කියලා එකක් ඒ මිනිස්සු අර අපි වැල්ලතර බොන්නේ ඒ වගේ. අපිට ඉතින් කොච්චර අමාරු වෙන්ද කියන්නකො දවස ගත කරන්න ඕන මේ network එක. is a must for that authorities should facilitate. මේ බලන්න verb එකක් තියෙනවා මේ. facilities කියන්නේ එක facilitate මෙතන TATE මේ facilitate සපයන්න ඕන authority කියන්නේ මොකද්ද? බලධාරී. අදාළ බලධාරීන් සපයන්න ඕන the student with computers and internet දෙන්න ඕන. ඒ ස්කූල් වල නම් පොඩි ටිකක් තියෙනවා ගමේ දුප්පත් ළමයින්ට සමානලාට ඇවිල්ලා ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඉතින් ඒ ළමයින්ට හරි බයෙන් තමයි වල්ලන්නේ. නේ? සමහරවිට මොබයිල් ෆෝන් එකට වඩා හොඳයි ළමයෙකුට ලැප්ටොප් එකක්. කම්පියුටර් එකක්. ඒ හරහා උට කරන්න පුළුවන් සාමාන්‍යයෙන් පොඩි ගේම් එකක් ගන්න එක. ඒකත් අපිට නැති කරලා දෙන්න පුළුවන් නම් කන්ට්‍රෝල් කරලා. කෙටියෙන් කිව්වොත් online education එකේ වාසිය තියෙනවා අවාසිය තියෙනවා. මම වාසියත් කතා කරා අවාසියත් කතා කරා දෙකම එක වගේ. right? වැඩිපුර වාසිය තමයි තියෙන්නේ. it depends on person. හරියට online education එක use කරනවා නම් මම හිතනවා පෞද්ගලිකව online education එක තමයි best. දියුණු ලෝකෙට හැබැයි ඒක තීරණය වෙන්නේ පුජ්‍යල පැලැන්ති අනුව. දැන් අපි ගත්තොත් එහෙම facilitate කියලා කියන්නේ සම්පත් සපයන්න ඕන. facilities කියන්නේ දැන් අපි ගමු විශ්වවිද්‍යාලේ first year ළමයි online education එකට වඩා එයා first year campus යන එක තමයි හොඳ. experience තියෙන සෑහෙන්න. final year ළමයි campus යනට වඩා හොඳයි online education. ඒක තීරණය වෙනවා එක එක්කෙනා අන්න. එක වසරේ දෙක වසරේ බලන්න primary ළමයි online education එකේ ළමයින්ට තේරුමක් නැහැ. තමයි ඒ level ළමයිකට ඕ level ළමයිකට ඒක හොඳයි. අපි මේක ගොඩාක් දේවල් කල්පනා කරන්න පැතිකඩවල් තියෙනවා. සමහරලාට දැන් අපි ස්කූල් වල ළමයි එක වසරක් නැහැ, ඌට දෙක වසරක් නැහැ, ඌට තුන වසරක් නැහැ, ඌ එක වසරේ ටීචර් දන්නේ නැහැ, ඌ යාළුවෝ අඳුරන්නේ නැහැ, ඌ කවදාවත් වැටිලා නැහැ, ඌට රිදිලා නැහැ, ඌ අඬලා නැහැ, කොල්ලෙක් ඌට ගහලා නැහැ, ඌට සමාජයක් නැහැ, ඌට ගැහැණු යාළුවෙක් නැහැ, පිරිමි ළමයි පුංචි ගෑල් ළමයි පිරිමි ළමයි ආශ්‍රය කළා නැහැ. අන්න එතකොට පූර්ව ළමා වියේ ප්‍රශ්න ඇති වෙනවා. තව අවුරුදු ගණනාවකින් අපි හිතමු දැන් 2019 එක වසරේ 2020 එක වසරේ සෙට් එක මොකද කරන්නේ? මාර ප්‍රශ්නයක් නේ ළමයින්ට. 2019 ෆස්ට් ඉයර් ටික 2020 ෆස්ට් ඉයර් එක අවුල්නේ. ඒ ළමයින්ට නෑනේ සමාජය නේ. මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙන සමාජය. එහෙනම් බැලන්ස් එකේ ලියන්න එක පැත්තකටවත් කොටු වෙන්නේ නැතුව open minded වලින් ලියන්න පුළුවන්. මේ රචනාව හරිම වැදගත්. කල්පනා කරලා මම අර එක්ස්ට්‍රා දේවල් ටිකක් දාලා තින් ලස්සන කරා ඔයාලට මතක තියාගන්න පුළුවන්. ආස හිතෙනවා. ගොඩක් දේවල් තියෙනවා. right okay. good night everybody. එසේ ගණක් ඉතින් අන්තිමට ඔක්කොම ටික ටික දුවනවානේ. right ප්‍රශ්න තියෙන අය මට එවන්න group එකට message එකක් දාන්න. right එහෙනම් have good night everybody. right